ඔව් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් 2001 වෙනකන් අලෙවිකරණය හා සම්බන්ධ වාස්තික පේපර් එකට අදාළ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කිරීම ආරම්භ කළා. මම එහිදී අනිවාර්යයෙන්ම සිහිපත් කරන්නට ඇති ඔබට බහුවර්ණ ප්‍රශ්න 30න් 25ක් හරියටම කරන්න පුළුවන් නම් කිසිදු සැකයක් නැතුව ඔබට ඒ සාමාර්ථයක් කරා යන්න පුළුවන්. අපිට ඒක කරන්න පුළුවන්. බහුවර්ණ ප්‍රශ්න වලින් සාමාන්‍ය ගත්තොත් සමස්තය ගත්තොත් සාමාන්‍ය ගත්තොත් 20ක් තමයි උපරිම හරියන්නේ. 10ක්ම වරද්දනවා. සමහර අය 12ක් වරද්දනවා. මං කියන්නේ එතනට වැටෙන්න එපා. 25ක් කරගන්න පුළුවන් වෙන්න ඕනනේ. ඒ වරද්දන්න හේතු දෙකක් තියෙන එකක් තමයි බහුවර්ණ ප්‍රශ්න වලට වැඩි අවධානයක් හෝ බර තැබීමක් ඔබ කරන්නේ. ගණන් ගන්න නැහැ කිරිමු කියනවා. ඒක පුළුවන් ලේසි කියලා හිතාගෙන ඉන්න. දෙවැනි එක තමයි ඒ නිසාම ඔබ අඩු කාලයක් කැප කරන බහුවර්ණ වලට. ඔබ අඩු කාලයක් කැප කරනවා බහුවර්ණ ප්‍රශ්න තුලට ප්‍රවේශ වෙන්න. එක සැරෙන් කියවනවා. කියවද්දී ඔබට දැනෙන හැඟීම මොකද්ද? ඒ හැඟීම ඔස්සේ උත්තරය සිලෙක්ට් කරනවා. මම හැමදාම කියනවා බහුවර්ණ ප්‍රශ්නවලදී ඔබ අනිවාර්යයෙන්ම එකපාරක් නෙවෙයි දෙපාරක් කියවන්න. අවශ්‍ය වුණොත් තුන් පාරක් කියවන්න. කියවද්දී බලන්න මේ මට පළවෙනි සැරේම හැංගිච්ච අදහසද මේකේ තියෙන්නේ. නැත්තම් ඒකේ යටි අර්ථයක් නැද්ද? ආදි වශයෙන් තේරුම් ගන්න. ඇතැම් විට ප්‍රශ්න එකපාර තේරෙන්නේ නැත්තම් මොකද කරන්නේ? දෙපාර කියවන තුන් පාර කියවන. සමහර අවුරුදු වල ප්‍රශ්න මමත් තුන් පාර කියවනවා. එකපාරට මටත් හිතා ගන්න බෑ. තුන් පාර කියවද්දී මුල මැද සම්බන්ධ කරගන්නවා. මුල අග සම්බන්ධ කරගන්නවා. ඒක මැදයි අගයි. ඒ තුනෙන් එක් ක්‍රමයකදී සසදද්දී ප්‍රශ්න අදහස මේක කියලා අදහස එනවා. අපි වරද්ද ගන්න තැන ඕකනේ. ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගත්තේ වැරදි මාර්ගයකින්. ඉතින් උත්තරේ සිලෙක්ට් කරන වැරදි එකක් තමයි. ඔන්න ඔය මූලික කාරණා දෙක. ඔබ අතින් සිදුවන නමුත් සිදු නොවිය යුතු මූලික දෝෂ දෙක මගහරව ගන්න. මම හිතන්නේ දැන් ඉස්සෙල්ලා පරිච්ඡේදෙනු මම ලොකු විග්‍රහයක් කරා කියලා මට මතකයි. ඔබටත් මතක ඇති. දැනුත් අපි ඒක කරනවා. ඒ දෝෂ දෙක මගහරව ගැනීම තමයි මූලිකම අභිප්‍රාය වෙන්න ඕන. ඊට අමතරව මේ සාකච්ඡා කරන බහුවර්ණ ප්‍රශ්න ඔබට පුළුවන් වෙනත් ප්‍රශ්න බවට පරිවර්තනය කරන්න. නැත්නම් ප්‍රතිනිර්මාණය කරන්න. එක ප්‍රශ්නෙන් අඩු ගානේ ප්‍රශ්න දෙකක් නිර්මාණය කරන්න. අපි ප්‍රශ්න 25ක් කරොත් ඒ කියන්නේ ප්‍රශ්න 75ක් කරා සමානයි එතකොට. 50ක් කරා සමානයි. තේරුණාද? ප්‍රශ්න 25ක් කරොත් අපි ප්‍රශ්න තව දෙකක් හදනවා කියන්නේ මොකද? තව ප්‍රශ්න 50ක් කියනනම් කොම් ප්‍රශ්න 75ක් කරා සමානයි. ඒක තමයි අත්‍යවශ්‍ය. නෝට් කටපාඩම් කිරීමට සමුදු වෙන්න දැන් කාලේ හැරි. කටපාඩම් කරන්න එපා. මේ ප්‍රශ්නත් එක්ක අපි ජීවත් වෙනකොට ප්‍රශ්න නිර්මාණය කරනවා. ප්‍රශ්න නිර්මාණය කරන කියන්නේ විශේෂ සංකල්ප, අලෙවිකරණ සංකල්ප මෙනෙහි කරලා. එතකොට ඒ අලෙවිකරණ සංකල්ප කියලා හොඳ මතකයක් කරන් දෙනවා. ඒ වගේම පිළිතුරු ගොනු කරද්දී නැවත අලෙවිකරණ සංකල්ප කරේ අවධානය යොමු කරන්න වෙනවා. නැවත වාරයක් අලෙවිකරණ සංකල්ප අපිට මොකද වෙන්නේ? අපේ මනස ඇඳෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. පැහැදිලිනේ? රයිට්. අපි අද පාඩම් පරිච්ඡේදය මුලින්ම පටන් ගන්න 2002 වසරේ විභාග ප්‍රශ්න වලින්. 12 වෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන ප්‍රස්ථාරයෙන් පෙන්눔 කරන්නේ භාණ්ඩයක ජීවන චක්‍රයේ අධීරයන්නේ. මෙහි හතරවන අධීර හඳුන්වන්නේ. මතකයිනේ? අපි අලෙවිකරණ පාඩමේදී නිෂ්පාදිත මිශ්‍රය, භාණ්ඩ මිශ්‍රය, යට ප්‍රොඩක්ට් මික්ස් එක යටතේ කතා කරා භාණ්ඩයක ජීවන චක්‍රය. අපේ ජීවන චක්‍රයක් තියෙනවනේ. ඒ කියන්නේ භාණ්ඩයක් නිපදවන්න සැලසුම් කළ අවස්ථාවේ සිට නිපදවා වෙළඳ පොළට හඳුන්වා දී තරඟකාරී භාණ්ඩ මගින් ඉල්ලුම දැහැගෙන අපේ භාණ්ඩෙට තියෙන ඉල්ලුම වෙළඳ පොළෙන් අහිමි වීම දක්වා අතර කාල පරිච්ඡේදය තමයි ජීවන චක්‍රය කියන්නේ. ඒක මාස ගාණක් වෙන්න පුළුවන්, අවුරුදු ගණනාවක් වෙන්න පුළුවන්. පැහැදිලිද? සෑම අලෙවිකරුවෙකුම උත්සාහ කරනවා තමන් වෙළඳ පොළට හඳුන්වා දෙන භාණ්ඩයක ජීවන චක්‍රය දීර්ඝ කරගන්න. ජීවන චක්‍රය දීර්ඝ වෙනවා කියන එකේ තේරුම භාණ්ඩයේ වෙළඳ පොලේ දිගු කලක් අලෙවි වෙනවා. දිගු කලක් ඒ භාණ්ඩයේ ව්‍යාපාරයට ලාභ ගෙනල්ලා දෙනවා. කියන එක තමයි තේරුම. එහෙනම් ජීවන චක්‍රය කෙටි වෙනවා කියන්නේ කෙටි කාලයක් තුල පමණයි ලාභ උපදවා දෙන්නේ. ඒ නිසා මම කිව්වේ සෑම අලෙවිකරුවෙක්ම උත්සාහ කරන මේ භාණ්ඩයේ ජීවන චක්‍රය දීර්ඝ කරගන්න. දැන් මතකයිද මේ ජීවන චක්‍රය තමයි මේ වක්‍රයෙන් පෙන්눔 කරන්නේ. වක්‍රේ හොඳම නැහැ හැඩය. හොඳම නැහැ මේකට වෙනස් හැඩයක් එන්න ඕන මේකට. දැන් මේකේ තියෙනවා 1
2 3 4 5 කියලා පරිච්ඡේද පහක් මේ ඔක්කොම කාලයනේ. කාලය වෙන් කරලා තියෙනවා. එතකොට මේක දෙවිදිහකට අඳින්න පුළුවන්. මේත් එක විදියක්. දැන් සංවර්ධන පළවෙනි එක සංවර්ධන අවධියනේ. සංවර්ධන අවධිය, දෙවෙනි එක හඳුන්වා දෙන අවධිය, තුන්වෙනි එක වර්ධන අවධිය, හතරවෙනි එක පරිණත අවධිය, පස්වෙනි එක පිරිහින අවධිය. ඕකනේ අවධි පහ. දැන් සංවර්ධන අවධියේදී භාණ්ඩ වාණිජකරණයට ලක් වෙන්නේ නැහැ. එනම් නිෂ්පාදනය කරලා විකුණන්නේ නැහැ. නැත්නම් විකිණීම සඳහා නිපදවන්නේ නැහැ. භාණ්ඩ සැලසුම් හදලා, සාම්පල් හදලා, තෝරාගත්ත පාරිභෝගික නීතියකට දීලා ඒ සාම්පල් අඩුපාඩු ගුණ දොස් පිළිබඳව ප්‍රතිචාර අරගෙන අවශ්‍ය ගැළපීම් තවදුරටත් සංවර්ධනය කිරීම කරලා වෙළඳපොළ වුවමනා තෘප්තිමත් කළ හැකි සහ වෙළඳපොළ පිළිගන්න මට්ටමට භාණ්ඩය පත් කරන් පස්සේ නිෂ්පාදනය කරලා මහා පරිමාණ ප්‍රවර්ධනයක් තුලින් වෙළඳපොළට විකුණන්න හඳුන්වා දෙනවා. ඒක තමයි දෙවන අවධිය, හඳුන්වා දෙන අවධිය. ඒතර සංවර්ධන අවධියේදී විකුණුම් නැහැ. ඒ නිසා විකුණුම් වක්‍රයක් එහෙම පෙන්눔 කරන්න බෑ. ලාභත් නැහැ. ඒ සාම්පල් හදන්න, සැලසුම් හදන්න, පාරිභෝගික සමීක්ෂණ කරන්න ගියපු වියදම තනිකර ලාභයක්. ඒ නිසා මේ තියෙන්නේ දැන් ලාභදායී පැත්තනේ. මේ ලාභදායී පැත්තෙන් මේක පෙන්눔 කරන්නේ නැහැනේ මේ තියෙන්නේ. දැන් මේක අපි සේල්ස් කර්ව් එක කියලා ගත්තොත්, මේක අපි සේල්ස් කර්ව් කියලා ගත්තොත් SC එක විකුණුම් පටන් ගන්න මෙතන ඉඳන්. මේ හරිය විකුණුම් නැහැ. මේ තේරෙනවද? ඒක තමයි තියෙන්නේ. දැන් මෙතන මේ වගේ තව පැත්තක් ඇඳුවොත් රින පැත්තේ ලාභත් නැහැ. අලාභ තියෙන්නේ මේ තිරස් රේඛාවෙන් යට, විකුණුම් තියෙන්නේ තිරස් රේඛාවෙන් යට. නමුත් හඳුන්වා දෙනකොට දැවැන්ත ප්‍රවර්ධනයක් කරනවා, වෙළඳපොළ අවුස්සනවා, වෙළඳපොළ කලඹවනවා, දැනුවත් කරනවා. කලාට ගනුදෙනු කර උපේක්ෂා සහගතයි. ඒගොල්ලෝ ඉන්න අනිත් අය අරගෙන පරිභෝජනය කරලා ප්‍රතිඵලේ බලන්න. පස්සේ ගන්න. උපේක්ෂා සහගතව කියන්නේ ඒකයි. අනිත් අය ඉන්න අපි ගන්නකම්. කොහොම හරි කීප දෙනෙක් ගන්නවනේ. ඒ නිසා තමයි විකුණුම් ටික ටික වර්ධනය වෙන්නේ. මේ තියෙන එක තමයි විකුණුම් හිමින් වැඩි වෙනවා. අලාභ වක්‍රයත් මොකද වෙන්නේ? ලාභ වක්‍රයක් බඩපත් වෙනවා. තුන්වන අවධිය තමයි වර්ධන අවධිය. හොඳම අවධිය. ඒ කියන්නේ දෙවන අවධියේදී වෙළඳපොළට හඳුන්වා දීපු ප්‍රවර්ධන ක්‍රමවල ඵල භුක්ති විඳින අවධිය තමයි වර්ධන අවධිය. දැන් මිනිස්සු භාණ්ඩ පරිභෝජනය කරලා ප්‍රතිඵල දැකලා ඒකේ සුබවාදී පැත්ත දැකලා වාසදායක පැත්ත අත්දැකලා දැන් හොඳ කතිකාවක් සමාජගත වෙලා දැන් මිලදී ගන්නවා. දැන් ඕගාල ඉල්ලුම ඇති වෙනවා. වේගෙන් විකුණුම ඉහළ යනවා. වේගෙන් ලාභ ඉහළ යනවා. ඊළඟ අදියර තමයි පරිණත අවධිය. ඒ කියන්නේ ඉලක්ක වෙළඳපොලේ සියලුම ගනුදෙනුකරුවන් භාණ්ඩය මිලදීගෙන අවසන් වූ තත්ත්වය. ඉලක්ක වෙළඳපොලේ සියලු ගනුදෙනුකරුවන් භාණ්ඩ මිලදීගෙන අවසන් වෙච්ච තත්ත්වය තමයි පරිණත අවධිය කියන්නේ. වෙන විදිහකින් කියනවා නම් ඉලක්ක වෙළඳපොලේ හැමදෙනාම අරගෙන කියන එකේ තේරුම විකුණුම් හා ලාභ උපරිම වෙලා. විකුණුම් ඔච්චරයි, උඩට වැඩි වෙන්නේ ලාභත් ඔච්චරයි. ඒක දිගු කාලයක් තියෙන්න ඕනේ ස්ථාවර මට්ටමක. හරියට සීගිරි ගල් වගේ. මම කියනවා මේ වක්‍ර වැරදි කියලා. මේ වක්‍ර වැරදි. මම ඔබට කලින් පෙන්නලා තියෙනවා මේක මේ වක්‍රය එන්න මේ විදිහට. මෙහෙම ආව නම් හරි. ඔන්නෝම. මොකද මෙතන තමයි දැන් මේ තියෙන වර්ධනවදී. හරිද? මේකේ ඉලක්ක වෙළඳපොලේ ගැනුම් කරු මේ භාණ්ඩේ සියල්ලම ගන්න ප්‍රමාණය අරගෙන ඉවර වෙන කවුරුත් ගන්නෙ නැහැ. එහෙනම් ඉන් එහාට යන්නේ නැහැ උඩට. විකුණුම් වක්‍රේ උපරිමයි. ඒක දිගු කාලයක් සාමාන්‍යයෙන් තියෙන ස්ථාවර මේ සීගිරි ගල වගේ. ඊට පස්සේ වැටෙන්න ගන්න. දැන් මේකේ ස්වභාවය නැහැ කොතරකවත්. ඉතින් වක්‍රයේ ඇඳපු එක අඩුපාඩුවක් තියෙනවා. හරිද? ඊට පස්සේ දිගු කාලයකට පස්සේ තරඟකාරී භාණ්ඩ ඇවිල්ලා නව තාක්ෂණය ආදේශ කරගෙන වැඩි පාරිභෝගික පහසුකම් සහිතව ඉහළ ආකර්ෂණයක්, ඉහළ පෙනුමක් භාවිතා කරන්න පහසුයි, නඩත්තු පහසුයි, බලශක්ති දාහනය අඩුයි. හැම පැත්තෙම වාසදායක භාණ්ඩ આવොත් අපේ භාණ්ඩ ඉල්ලුම අඩු වෙලා වෙළඳපොළ ප්‍රතික්ෂේප වෙලා යනවා. ඒක තමයි පිරිහින අවධිය කියන්නේ. පස්වන අවධිය. කොහොම නෙන්නේ? ඒතර මේ වක්‍රේ දුර්වලතාවය ඇතුලේ මෙන්න මේ ගතිය නැහැ. ස්ථාවර බව පෙන්නුම් නැහැ. සාමාන්‍යයෙන් මේ පරිච්ඡේදය පේනවනේ මේක දැන් මේක සමානයිනේ. දැන් මම ඇඳුත් උඩට වෙනස්. මම අඳින්නේ මේ විදිහට. මේවා කෙටි. මේක සංවර්ධන අවධිය, හඳුන්වා දෙන අවධිය, වර්ධන අවධිය මේ ඔක්කොම කෙටි කාලයක් මේක පළල්. මේක සමහරට අවුරුදු 10 15 20 30 වෙන්න පුළුවන් මේනේ. පිරින අවධිය සමහරට
කෙටි කාලීන වෙන්න පුළුවන්. ඒක සාපේක්ෂව දිගු කාල වෙන්න පුළුවන්. ක්‍රමිකව වෙන්න පුළුවන්. ෂණිකව වැඩනොත් මේ වගේ කෙටි කාලයක් තුල වැඩනවා. දිගු කාලීන වුණොත් එහෙම මේ වගේ යනවා. තේරෙනවනේ? මේක කොහොමත් විශාල වෙන්න පළල් වෙන්න ඕන. කාලේනේ. දැන් මේක ඒක නෑ. මෙන්න ඒ වගේ අඩුපාඩු දෙකක් මේ වක්‍ර තියෙනවා. අපි මේ අඩුපාඩු නොවන්න මම තීරි පාඩේදී මේක ඉගෙනනවා. තීරි පාඩේ ඉගෙනනවා මම මතකයි ව්‍යුහගත ප්‍රශ්න පත්‍රෙත් මේක මම දෙපාරක් විතර අපිට මේ ප්‍රශ්න යොමු වුණා. පැහැදිලිනේ? එතකොට මේක අහන්නේ හතරවන අදියර හඳුන්වන්නේ. හතරවන අදියර. දැන් එක අදියර මෙතන තියෙනවා මේකට පේන්නේ නැහැ ඍණ නිසා සංවර්ධන අවධිය. දෙක හඳුන්වා දෙන අවධිය. තුන වර්ධන අවධිය. හතර පරිණත අවධිය. පස්වෙනි එක පිරිහෙන අවධිය. ඒතර මේකේ තිබුණේ මම දන්නේ මොන යම් ක්‍රමයකට අරන්ද කියලා 2002 දී අරන් තිබුණේ උත්තරේ දෙවෙනි එක. වර්ධන අදියර. වර්ධන අදියර සම්පූර්ණ වැරදි. උත්තරේ සම්පූර්ණ වැරදි. මම දන්නේ නැහැ ඒකේ. පේප් මාකින් වල මාකින් කරපු පරීක්ෂකවරුන්ට එක මොහොතකට ඒගොල්ලන්ගේ නිකන් මනස එකතන රැඳෙවුවද කියලා කන්ට්‍රෝල් චීෆ් ලකුණු දීලා තිබුණේ වැරදි උත්තරයකට. තේරුණාද? මේකේ වර්ධන අදියර වෙන්න බෑනේ කොහොමද? වර්ධන අදියර කියන්නේ පැහැදිලිවම මේ දෙවෙනි අවස්ථාව. මේ තුන්වෙනි අවස්ථාව වර්ධන අදියර කියන්නේ. තේරුණාද? සංවර්ධන අවධිය, හඳුන්වා දෙන අවධිය, වර්ධන අවධිය. දැන් මේකෙත් මේ වර්ධන අවධිය මීට වඩා මේ තියෙන්නේ. දැක්කද? මේ වේගෙන් මේ දල බැවුමක්. මේකේ දල ගතිය අඩුයිනේ. දල වේගෙන් හිලන්න ඕනේ. ඒතරත් අඩුපාඩුවක් තියෙනවා. එතකොට වර්ධන අවධිය නෙවෙයිනේ. හතරවන අවධිය කියන්නේ අනිවාර්යෙන් පරිණත අවධිය. දැන් මේ chart එක ගත්තත් මේ එක මෙතනින් පෙන්නුම් කරනවා 2 3 4. දැන් අපි හිතමු මේ අංක නොදැම්ම නම් තව ටිකක් ෂේප්. මේ අංක මේ තියෙන අදියරනේ. මේ පළවෙනි අදියර දෙක අදියර තුන අදියර. නොතිබුණා නම් අපිට ගන්න පුළුවන් මේක 1 මේක 2 මේක 3. එහෙනම් සංවර්ධන අවධිය, හඳුන්වා දෙන අවධිය, අන්න වර්ධන අවධිය. එහෙමනම් ගන්න තිබුණා. තේරුණාද? මේක එහෙම ගන්නත් බෑනේ. කොහොම වුණත් බහන්ඩික ජීවන චක්‍රයේ අවධි 5යි. අනුපිල්ල ගත්තම හතරවන අදියර මොකද්ද? පරිණත අදියර. පැහැදිලිම උත්තරේ මේක 3 වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම 3 වෙන්න ඕනේ උත්තරේ. අනිවාර්යයෙන්ම උත්තරේ 3 විය යුතුමයි. 3 විය යුතුමයි. තේරුණානේ? රයිට්. ඒතර දැන් මේකේ ඇහුවොත් එහෙම පස්වන අදියර මොකද්ද උත්තරේ? පිරිහෙන අදියර. ඇහුවොත් පළවෙනි අදියර මොකද්ද? සංවර්ධන අදියර මේ තියෙන්නේ. උත්තරේ එහෙනම් 4. ඇහුවොත් මේකේ හඳුන්වා දෙන අවධිය. එහෙනම් හඳුන්වා දෙන අවධිය ඇහුවොත් එහෙම උත්තරේ 1. තේරුණාද? එහෙනම් ඔයගේ ප්‍රශ්න පහම මේකෙන් අහන්න පුළුවන්. ඊළඟට අහන්න පුළුවන් දිගු කාලයක් විකුණුම් සහ ලාභ ස්ථාවර වන අවධිය. මේ ජීවන චක්‍රයේ දිගු කාලීනව විකුණුම් සහ ලාභ ස්ථාවර මට්ටමක රැඳෙන අවධිය ඇහුවොත් උත්තරේ මොකද්ද? ඒත් මොකද්ද? මේක. උත්තරේ තුන්වෙනි එක පරිණත අවධිය. පරිණත අවධිය තමයි දිගු කාලයක් වෙන්නේ. තේරුණාද? ඒ වගේම ප්‍රවර්ධන උපාය මාර්ගයන් බහුලව අනුගමනය කරන අවධිය ඇහුවොත් එහෙම මේක මොකක්ද අවධිය? එහෙනම් ඒකට එන්නේ මොකද්ද? හඳුන්වා දෙන අදියර. පළවෙනි උත්තරේ. මොකද හඳුන්වා දෙන අදියරේ තමයි වැඩිපුරම ප්‍රවර්ධන කටයුතු දියත් කරන්නේ. විකුණුම් සහ ලාභ වේගෙන් ඉහළ යන අවධිය ඇහුවොත් ඒ මොකද්ද? වර්ධන අවධිය. වර්ධන අවධිය තමයි එහෙනම් උත්තරේ. එහෙනම් දෙක උත්තරේ වෙන්න ඕන. ඔය වගේ මේකෙන් ප්‍රශ්න ගොන්නක් වෙනවා. මම දැන් ප්‍රශ්න ගොන්නම කතා කරා ඇත්තටම. ප්‍රශ්න ගොන්නක්ම අහන්න පුළුවන් අහනවා කියන දැනීම හැඟීම Tamanට තිබෙන්න ඕනේ. මේකට විතරක් උත්තරය අරගෙන ඉස්සරහට ගියට වැඩක් නැහැ. පැහැදිලිද? ඊළඟට අපි බලමු 13 වෙනි ප්‍රශ්නේ විකුණුම් සංකල්පයේදී ඉලක්ක කරන්නේ නිෂ්පාදිතය, ප්‍රවර්ධනය, මිල බෙදා හැරීම, ගනුදෙනු කරු. මොකක්ද උත්තරේ? විකුණුම් සංකල්පයෙන් කියන්නේ අලෙවිකරුවෙක් විසින් හඳුන්වා දෙන භාණ්ඩය. වෙළඳ පොළට හඳුන්වා දීමේ නියමිත භාණ්ඩයට ආකර්ශනීය ප්‍රවර්ධන වැඩසටහන් උපරිම ලෙස දියත් කළහොත් ඉල්ලුම විකුණුම් වර්ධනය කරගත හැකි බව. නැත්නම් වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ආකර්ෂණය කරගත හැකි බව. ඒතර ඒක කියන්නේ ප්‍රවර්ධනය කරන්න. ප්‍රවර්ධනයේ තුලින් ගනුදෙනුකරුවන් මිලදී ගැනීමට ඍජුව පොළඹවාලිය හැකි. ඒ තුලින් විකුණුම් වැඩි කරගත හැකි. පුළුවන් තරම් ප්‍රවර්ධනයේ තුලින් විකුණුම් වැඩි කරගන්න, ඒ තුලින් ලාභ උපයන්න කියන පණිවිඩය තමයි විකුණුම් සංකල්පෙන් දෙන මතකයිනේ.
එවන එතන අවධාරණය කරන්න ගණදුණු කරුතු නෑ කස්ටම ගැන හිතන්නේ කස්ටම ගැන හිතනවා කස්ටමගේ අවශ්‍යතා සහ වුමනා ගැන හිතන්නේ එහෙම හිතන්නේ නෑ නේද බෙදහැරීම ගැන හිතනවද නෑ බෙදහැරීම ගැන හිතන්නේ වෙළඳ පොලේ භාණ්ඩ සුලභ වුණත් නැතත් ප්‍රශ්නයක් නෑ ප්‍රවර්ධනය කළ මිලදී ගන්න පෙළඹෙව්වොත් භාණ්ඩ තියෙන තැනට හොයාගෙන හරි ඇවිල්ලා භාණ්ඩ මිලදී ගන්න උස්සගෙන යනවා කියන අර්ථයක් එතන තියෙනවා බෙදහැරීම ගන්නත් බෑ මිලෙත් ප්‍රශ්නයක් නෑ මිලදී ගන්න පොළඹවල අපේ හිත හැදුවොත් මේක තමයි අපි මිලදී ගත්තේ හොඳම භාණ්ඩය කියලා අපිට හිත හැදුවොත් අපි ගන්නවා දැන් ටියුෂන් එකේ තියෙන සමහරට එතරම් වගකීමෙන් වැඩ නොකරන වගකීමෙන් වැඩ කරන්නේ නැති පළපුරුදු නැති ගුරුවරු මහා පරිමාණ දැවැන්ත ප්‍රවර්ධනයක් කරන දිස්ත්‍රික්කයේ පළවෙනි දිස්ත්‍රික්කයේ මුල් රෑන්ක්ස් 15ක් අපි බිහි කළා අයිලන්ඩ් ෆස්ට් එක 10 පාරක් බිහි කළා කියලා ප්‍රවර්ධනය කරන් පස්සේ මොකද ළමයි එලෝ මෙලෝ 100ක් නැති වෙනවා ආච්චි වෙනවා වගේ වෙනවනේ ඒක කොච්චර කිව්වත් ඒ ගුරුවරයා දක්ෂයෙක් නෙවෙයි යාට අඩු ගන්න ක්වොලිෆිකේෂන් උන්නේ නැකොත් අහන්නේ ළමයි එතනට යනවා ඒ වගේ තමයි ප්‍රවර්ධනයෙන් මේ බහණ්ඩේ මිලදී ගත යුතුයි කියලා මනසට දැම්මොත් ඒක වළක්වන්න බෑ මිල ප්‍රශ්නයක් නෑ දැන් අර ටියුෂන් එකෙත් අර වගේ ගුරු ළඟට ගියාම වැඩි ගාස්තුකුත් අය කරනවා ඒතර ළමයි හිතනවා මෙයා වැඩකාරයා තමයි දැන් පළපුරුදු හොඳ ගුරුවරයා සාමාන්‍ය ළමයා ගැන මානසිකත්වයෙන් අඩු ගාස්තුකුත් අය කරනවා ගණන් ගන්නෑ එහෙනම් මිල ප්‍රශ්නයක් නෑ මෙතන ප්‍රවර්ධනයේ අනිත් එක ප්‍රවර්ධන ඉතින් ප්‍රවර්ධනය තමයි මේ කියන්නේ නේ විකුණුම් සංකල්පයෙන් කියන්නේ ප්‍රවර්ධනය එහෙනම් මොකද උත්තරේ නිෂ්පාදිතය මොකද විකුණුම් සංකල්පයේදී අවධානය යොමු කරන්නේ ફોකස් කරන්නේ existing goods පවතින නිෂ්පාදිතය කොහොම හරි පවතින නිෂ්පාදිතය ප්‍රවර්ධනය තුලින් පාරිභෝගිකයාගේ මනස වෙනස් කරලා පාරිභෝගිකයාට ඒ භාණ්ඩය කෙරෙහි ලැබියාවක් උද්දීපනයක් ඇති කරලා ඉල්ලුමක් වර්ධනය කරන්න බලන්න. එහෙනම් පවතින නිෂ්පාදිතය කෙරෙහි තමයි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඉලක්ක කරන්නේ. එහෙනම් උත්තරේ පැහැදිලිවම 1. පැහැදිලිවම 1. මේ ප්‍රශ්නේ අපිට පුළුවන් තවත් විදි වලට අහන්න දැන්. ඔන්න දැන් එක්සර්සයිස් එක කරන්න ඕගොල්ලෝ. මට අයිති නෑ දැන් ඒක. ඒක ඔබේ වැඩක්. ඇහුවොත් එහෙම අලෙවිකරණ සංකල්පයේදී ඉලක්ක කරන්නේ කිව්වොත් මේ උත්තර පහම දුන්නොත් මොකද උත්තරේ? මේකෙම අනුරූප ප්‍රශ්නේ. අලෙවිකරණ සංකල්පයේදී ඉලක්ක කරන්නේ මොකද්ද? ගනුදෙනු කරුවෙමන. මොකද අලෙවිකරණ සංකල්පයෙන් කියන්නේ ගනුදෙනු කරුගේ අවශ්‍යතා සහ වුමනා පළමුව නිවැරදිව හඳුනා ගන්න. පළමුවත් නිවැරදිවත් හඳුනා ගන්න. තේරුණාද? දෙවනුව තරඟකරුවන්ට සාපේක්ෂව ඒ කියන්නේ තරඟකරුවන්ට වඩා හොඳින් එම අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කරන්න අවශ්‍ය භාණ්ඩ සේවා සපයලා ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කරලා ලාභ උපයන්න උත්සාහ ගන්න. ඕකනේ පණිවිඩය. එහෙනම් එතනදී අවධානය යොමු වෙන්නේ ගනුදෙනු කරු කරේ. තේරුණාද? ඊට පස්සේ මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් විකුණුම් සංකල්පයේදී ඉලක්ක කරන්නේ කියලා නැහුවේ ફોකස් එක. විකුණුම් සංකල්පයේදී ඉලක්ක කරන ප්‍රධාන උපාය මාර්ගය හෙව්වොත්. ඉලක්ක කරන්නේ මොකක්ද හෙව්වොත් ප්‍රොඩක්ට් එක පවතින නිෂ්පාදිතය. විකුණුම් සංකල්පයේදී ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරන උපාය මාර්ගය නැත්නම් අලෙවිකරණ උපාය මාර්ගය හෙව්වොත් මොකද්ද? බෙදහැරීම නෙවෙයි ගනුදෙනු කරු නෙවෙයි මිල නෙවෙයි ප්‍රවර්ධනය. එහෙනම් උත්තරේ ප්‍රවර්ධනය. ඊළඟට ඇහුවොත් නිෂ්පාදන සංකල්පය මතකයිනේ. නිෂ්පාදන සංකල්පය කිව්වේ වෙළඳ පොලේ භාණ්ඩ සුලභව තියෙනවා නම් ඒ සුලභව තියෙන භාණ්ඩ තමයි මිනිස්සු ඉල්ලන්නේ. වෙළඳ පොලේ භාණ්ඩ සුලභ නම් සාධාරණ මිලකට මිලදී ගන්න පුළුවන් නම් සුලභ නම් සහ සාධාරණ මිලක් නම් අනිවාර්යයෙන් මිලදී ගන්න. ඒ නිසා බෙදහැරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතුයි කියන මතය තමයි එකකින් කියන්නේ. එහෙමනම් ඇහුවොත් එහෙම නිෂ්පාදන සංකල්පයේදී ඉලක්ක කරන්නේ මොකක්ද එහෙනම්? බෙදහැරීම. උපාය මාර්ගය හොත් බෙදහැරීම. මොකද බෙදහැරීම විධිමත් කරොත් තමයි භාණ්ඩ සුලභව තියෙන්නේ. ඉල්ලුම් කරන්නේ. තේරුණාද? ඔන්න වගේ විවිධ ප්‍රශ්න මේවෙන් ප්‍රතිනිර්මාණය කරගන්න. එතකොට තමයි අපිට මේ බහුවර්ණ ප්‍රශ්න පිළිබඳ නොලෙජ් එක වැඩි වෙන්නේ සහ ඊට අමතරව විශේෂ සංකල්ප අපේ හොඳට මතකගෙන දෙන්නේ එතකොටයි. 14 වන බහුවර්ණ ප්‍රශ්නය. පහත දැක්වෙන යුගල අතුරෙන් නොගැලපෙන යුගලය වන්නේ නොගැලපෙන එක. පළවෙනි එක සාප්පු භාණ්ඩ පුවත්පත. සාප්පු භාණ්ඩ පුවත්පත ගැලපෙනවද? දැන් සාප්පු භාණ්ඩ කියන්නේ මොකද්ද? සමජාති අසමාන සන්නම් තියෙනවා. අසමාන සන්නම් යටතේ සමජාති භාණ්ඩ වෙළඳ පොලේ තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. ඒ කියන්නේ එකම භාණ්ඩය විවිධ නිෂ්පාදකයන්ගේ භාණ්ඩ වර්ග 10ක් 15ක් තියෙනවා. භාණ්ඩේ සමජාති හැබැයි සන්නම වෙනස්. නිෂ්පාදකයෝ කීප දෙනෙක්ගේ. ඒතර මොකද වෙන්නේ? තෝරන්න එපේ. මිල
වට්ටම් ප්‍රයෝජන කල්පැවැත්ම ඔය වගේ සාධකෝෂය අපි සංසන්ධනය කරලා අපට වඩා වාසිදායකයි කියලා ගනුදෙනුකරුවා තක්සේරු කරන භාණ්ඩය තෝරගන්නවා. ඒකනේ සාප්පු භාණ්ඩ කියන්නේ. දැන් පත්තරේ එහෙම සාප්පු භාණ්ඩයක්ද? පත්තරයක් ගන්න ගියම තෝරනවද? පත්තරේ පිටු ගාන බලනවද? පත්තරේ බර බලනවද? පත්තරේ කියලුරුන් පස්සේ වැඩි බරකට විකුණන්න කියලා හිතාගෙන කෑම උතන්න පත්තරකට දාස කීයක් තියෙනවද? නැත්නම් මේ පත්තරේ තියෙන ලිපි මොනවද? පවතින රජයේ සම්බන්ධ ලිපි තියෙනවද? රටේ ආර්ථික සැලැස්ම රදල් ලිපි තියෙනවද? සිසුන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය මේ විස්තරාත්මක විශ්ලේෂණාත්මක ලිපි තියෙනවද? බලනවද? මුකුත් බලන්නේ නැහැ. අපි පුරුදු වෙච්ච පත්තරේ කලක් තිස්සේ පුරුදු වෙච්ච පත්තරේට අගල් නම කියලාම ඉල්ලනවා. මට දෙන්න දියලෙන් පේපර් එකක්. මට දෙන්න ධරණි පත්තරයක්, ධරණි පත්තරයක්. කියලා සාමාන්‍ය පිරිමි නම් ගොඩක් කරලා ගන්න ධරණිනේ තේරෙනවද? ධරණි පත්තරයක් ඉල්ලනවා. නම කියලාම ඉල්ලනවා. එතකොට ඒක මේ සාපු භාණ්ඩයක් වෙන්නේ නැහැ නේ. මේක වැරදි. එහෙනම් අතුරෙන් නොගැලපෙන යුගලේ බොහෝ විට මේක විය හැකියි. පහසු භාණ්ඩ සහල් ගොඩක් වෙලාවට සහල් පහසුයිනේ. අපිට හුරු කීරි සමන අපි කීරි සමම තමයි ගන්න. හුරු රතු කැකුල් නම් රතු කැකුල්. ඒ වගේම පොන්නි සම්බ නම් පොන්නි සම්බ එහෙමනේ. අපි බ්‍රෑන්ඩ් එක වෙනස් කරන්නේ නැහැනේ. පහසුයි. ඒක අපි කෙලිම නම කෙලින මට දෙන්න මොනවද රතු කැකුළු හාල් කිලෝ 5ක්. මට කීරි සම්බ කිලෝ 10ක් දෙන්න. එහෙමනේ පහසු. ඒක හරි. ඒක හරි. කාර්මික භාණ්ඩ දැව හරිනේ. කාර්මික භාණ්ඩ කියන්නේ වෙනත් භාණ්ඩ නිපදවීමට යොදා ඉල්ලුම් කරන භාණ්ඩ. වෙනත් භාණ්ඩ නිපදවීමට ව්‍යාපාරිකව ඉල්ලුම් කරන භාණ්ඩනේ. දැව ඉල්ලනවා ගෘහ භාණ්ඩ නිෂ්පාදකයෙක්. ව්‍යාපාරිකයෙක්. මොකද ඉල්ලන්නේ? ගෘහ භාණ්ඩ හදන්න. එහෙනම් කාර්මික භාණ්ඩ ඒක හරි. විශේෂිත භාණ්ඩ පරිගණකය. හැමෝටම නොවේයි සෑහෙන පිරිසකට එහෙම විය හැකියි. දැන් ඇත්තටම විශේෂම ඕගොල්ලෝ A level සමත් වෙලා විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රවේශ වෙද්දී හරි උසස් පෙළින් පස්සේ මොනවා හරි තෘතීය අධ්‍යාපනයකට ප්‍රවේශ වන විටම පරිගණකයක අවශ්‍යතාවය ඇති වෙනවා. අද විශේෂම අද වන විට ඔන්ලයින් අධ්‍යාපනය තාමත් ක්‍රියාත්මක වෙනවා. ඔන්ලයින් කරන්න. එහෙම නැත්නම් විෂයට අදාළ තොරතුරු අන්තර්ජාල සම්බන්ධතාවය අරගෙන හොයන්න රීඩ් කරන්න හරි අවශ්‍ය වෙනවා. ඉතින් පරිගණකයේ කියන එක අඩු ආදායම්ලාභීන්ට සුඛෝභෝගී භාණ්ඩයක්. ඒතර ඒක ගන්නෙත් විශේෂ සන්නමක් පස්සේ අපි දන්න අයගෙන් අහනවා පරිගණක දිගු කලක් භාවිතා කරලා ඒ ගැන අවබෝධයක් තියලා කියනවා මෙන්න මේ බ්‍රෑන්ඩ් එක ගන්න Apple එකක් ගන්න නැත්නම් Samsung එකක් ගන්න නැත්නම් Hitachi එකක් ගන්න කියනවනේ ඒ වගේ අපි ගන්නවා. ඒතර අපිට හුරු පුරුදු දන්න අපිට හිතවත් පවුල් වල අය අපිට වඩා ඉහළ අයියලක් කළා පාවිච්චි කරන්නේ Hitachi කියන පරිගණකය නම් අපි හුරු වෙන්නේ ඒකම තමයි. ඒ බ්‍රෑන්ඩින් පිට යන්නේ නැහැ. Apple නම් අපි Apple එකට තමයි යන්නේ. තේරුණාද? එහෙනම් ඇත්තට මේක විශේෂ භාණ්ඩයක් තමයි. මොකද සන්නම පස්සේ එලවනවා. ඒකත් හරියට. කල්පවත්නා භාණ්ඩ රූපවාහිනිය ඩියුරබල් ගුඩ් එකක්. නන් ඩියුරබල් නෙමෙයි. මේ පත්‍රය ගත්තොත් නන් ඩියුරබල්. අද කියුව හෙට විසි කරා. නමුත් රූපවාහිනිය අද බලලා හෙට විසි කරන්නේ නැහැ. දිගු කාලයක් පවතිනවා. එහෙනම් දිගු කාලයක් පවතිනවා මෙලත් වැඩි නම් ඒකත් හරි. කල්පවත්නා භාණ්ඩයක් තමයි. උණ උත්තරේ පැහැදිලිවම එක. ඉස්සෙල් එකෙත් එක මේකෙත් එක වෙන්න පුළුවන්ද? මේ එකම අවුරුදු පේපරේ ප්‍රශ්න දෙක ළඟ ප්‍රශ්න දෙක වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම හිතන්න එපා. එක අවුරුද්දක මම කියවනේ එක පිටේක ආව උත්තරේ මට මතක නැහැ 1ද 2ද කියලා ප්‍රශ්න පහකම එකම උත්තරේ. අපි තුම අංක 3 කියලා ප්‍රශ්න පහෙම තුන්වෙනි එක හරි. දැන් අර විදිහට හිතුවොත් එහෙම මොකද ප්‍රශ්න අඩු ගානේ දෙකක්වත් වරද්ද ගන්නවා. ඒකම ඇති විභාගය සාර්ථක වෙයි. ඒ වගේ මොඩ විදිහට හිතන්න එපා. තේරුණාද? දැන් මේකේ තව අපිට නිර්මාණය කරන්න බැරිද? පුළුවන්. අපි තුම මේකේ අහන්න පුළුවන්. ඔව් පහසු භාණ්ඩ සහල් විශේෂ භාණ්ඩ පරිගණක කල්පවත්නා භාණ්ඩ රූපවාහිනිය. අපි හිතමු කල් නොපවතින භාණ්ඩ. ඒ කියන්නේ non durable goods. කල් නොපවතින භාණ්ඩ වලට වඩාත් ගැළපෙන පිළිතුර. කල් නොපවතින භාණ්ඩ කිව්වොත් මොකක්ද හරියන්නේ? රූපවාහිනිය කල්පවතින. පරිගණකයත් එහෙමයි. දැවත් එහෙමයි. සහල් මොකද කියන්නේ? සහල් කල්පවතින්නේ නේ. අද ගෙනාව අද අපි බත් උයාගත්ත කෑව ඉවරයි. එතකොට පුවත්පත අද කියවුව ඉවරයි. එහෙනම් මේ දෙකම හරි. මේ දෙකෙන් වඩා හරි මොකද්ද? කල්පවතින් නැති non durable. මොකද්ද වඩා හරි? වඩා හරි මොකද්ද? පුවත්පත. ඇයි? අපි සහල් සමහරට අපි සහල් කිලෝ 10ක් ගෙනවොත් අපි 10ම එකවර උයන්නේ නැහනේ. එකවර උයන්නේ නැහැ. අනිත් එක සහල් අපිට කිලෝ 1යි කියලා ගෙනාවේ. අපි එක වේලකට කිලෝ 1ක් උයනවා කියන්නේ ඒත් අපි කල්පවතුන කියලා හිතන්න ඕනේ. ඇයි? ඒ සහල් කිලෝ 1 අපිට අද ආවම අද අපිට රෑ කෑමකට යන්න තියෙනවා. කෑම උයන්නේ නැහැ. සහල් කිලෝ 1 ඉතුරු. හෙට රෑ අපිට කවුරුහරි කෑම ටිකක් ගෙනත් දෙනවා.
එහෙනම් සහල් කිලෝක ඉතුරුයි. අපි තුමු අපි රැයට විතරයි කියලා කන්නේ හිතමු. උදේට දවල් දෙකටම කන්නේ. හරිද? එහෙම හිතමුකෝ. එතකොට අනිද්දා රැ මොකද වෙන්නේ? අපි හිතමු 7 දවසේ බණක් 3 මාසේ බණක් තියෙනවා. ඒ බණ ගෙදරින් කෑම හම්බ වෙනවා. ඔයම ඔහොම දවස් කීපයක් වුණත් මෙහාල් තියාගන්න බෙද පුළුවන්. මාස දෙක තුනක් තියාගෙනත් කන්න පුළුවන්. පත්තරේ අදගත්ත පත්තරේ මාස දෙකකට පස්සේ කියවන්න පුළුවන්ද? කියවන්න පුළුවන්. මොකද ඉතින් ඇස් තියෙනවා නම් මනස හොඳ නම් කියවන්න පුළුවන්. වැඩක් තියෙනවද නෑ යල්පැන ගිහිල්ලා. පත්තරේ අදම කියවලා අවසන් කරන්න. පත්තරේ පරිභෝජනය කරනවා කියන්නේ අදම කියවා පැත්තකට කිරීම. එහෙනම් ඒක తాවකාලික. පැහැදිලිවම එහෙනම් මොකද්ද? කල් නොපෝතින භාණ්ඩ ගත්තොත් එන්න ඕනේ මොකද්ද? සාප්පු භාණ්ඩ පුවත්පත. සාප්පු භාණ්ඩ පුවත්පත කියන උත්තරේ නොතිබුණා නම් දැන් මේ පළවෙනි උත්තරේ අයින් කළොත් කල් නොපෝතින භාණ්ඩ කියලා ගන්න වෙන්නේ මොකද්ද? පැහැදිලිවම දෙවෙනි උත්තරයයි. පැහැදිලිවම දෙවෙනි උත්තරයයි. තේරුණානේ? ඒ වගේ ප්‍රශ්න මේකෙන් තව නිර්මාණය කරන්න පුළුවන්. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. සාම්පල් බෙදා හැරීම. සාම්පල් දැන් සමහරට නිෂ්පාදකයෝ නිෂ්පාදිත භාණ්ඩ නැත්නම් නිෂ්පාදිත වාණිජකරණයට ලක් කිරීමට පෙර යොදන අලෙවිකරණ උපාය මාර්ගයක් තමයි සාම්පල් බෙදීම, නොමිලේ බෙදා හැරීම. ඒ කියන්නේ භාණ්ඩ බෙදා හැරීම සඳහාම සාම්පල් කීපයක් හදලා. ඒ සාම්පල් මොකද තෝරගත්ත පාරිභෝගිකයින්ට තෝරගත්ත වෙළඳපොළ කොටස් වලදී බෙදා හැරලා පාරිභෝගිකයා තුළ ඇවිස්සීමක් කැළඹීමක් ඇති කරනවා. කතිකාවක් ඇති කරනවා. මෙන්න අලුත් භාණ්ඩයක් කියලා ඒක නියමයි සාම්පලෙ මෙන්න ඔයත් පොඩ්ඩක් මේක පාවිච්චි කරලා බලන්න කියලා ආහාර වර්ග ගන්න යට කැල්ලක් දීලා බලනවා. මොකද විනාඩි ගාන, පැය ගාන, දින කීපයක් තුළ, ඊටාම කෙටි දින කීපයක් තුළ මුළු වෙළඳපොළ මේ භාණ්ඩය හඳුනා ගන්නවා. ඒ අවසරණ දෙන්නේ. එතකොට ඒ සාම්පල් බෙදා හැරීම ප්‍රචාරණ ක්‍රමයක්ලු. පෞද්ගලික අලෙවියලු. පාරිභෝගික ප්‍රවර්ධනයකලු. විකුණුම් සේවක ප්‍රවර්ධනයකි. වෙළඳුන් සඳහා වූ ප්‍රවර්ධනයකි. මොකක්ද උත්තරේ? මතකනේ මේ ප්‍රශ්න අහලා තියෙන්නේ කොතනින්ද? අලෙවිකරණේ පාඩමේ අලෙවිකරණ ඒකකේ පරිච්ඡේද 10ක් කළා 10 වන පරිච්ඡේදයට අපි මේක හඳුනගත්තා ප්‍රවර්ධනය. මතකද? මොකද්ද? අපි ප්‍රවර්ධනයේදී කතා කරා විකුණුම් ප්‍රවර්ධනය. ප්‍රචාරණය, මහජන සම්බන්ධතා, පෞද්ගලික අලෙවිය, ඍජු අලෙවිකරණය, ඉන්ටරැක්ටිව් මාකටිං නැත්නම් අන්තර් ක්‍රියාකාරීත්ව අලෙවිකරණය, වර්ඩ් ඔෆ් මවුත් මාකටිං, කටවචනෙන් කරන අලෙවිකරණය. මේ සියලු ප්‍රවර්ධන ක්‍රම වලට වඩා පාරිභෝගිකයන් මිලදී ගන්න පොළඹවන සියලුම කෙටි කාලීන ප්‍රවර්ධන ක්‍රම අපි නම් කරන්නේ මොකක් කියලාද? මොකක් කියලාද කියන්නේ? විකුණුම් ප්‍රවර්ධනය. ඒ විකුණුම් ප්‍රවර්ධනයේ අපි ප්‍රභේද දෙකක් කරා මතකද? විකුණුම් ප්‍රවර්ධනයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් කරා. එකක් තමයි පාරිභෝගික ප්‍රවර්ධනය. අනිත් එක වෙළඳ ප්‍රවර්ධනය. වෙළඳ ප්‍රවර්ධනය. පාරිභෝගික ප්‍රවර්ධනය කියන්නේ පාරිභෝගිකයින්ට කෙටි කාලීන ප්‍රවර්ධන උපක්‍රම හඳුන්වලා දීලා මිලදී ගන්න ඒගොල්ලන්ව පොළඹවනවා. පාරිභෝගිකයන් නොමිලේ සාම්පල් දෙනවා. දින දර්ශන දෙනවා. ත්‍යාග දෙනවා. ආධික්‍යයන් එක් භාණ්ඩයක් සමග තව භාණ්ඩ නොමිලේ දෙනවා. දුන්නොත් මිලදී ගන්න පෙළඹෙනවා. ඒව නැවතුම ආයි ගන්නෑ. කෙටි කාලීන ප්‍රතිඵල කෙටි කාලීනයි. ඒකට අපි කිව්ව මොකද්ද? ඇද ගැනීම උපාය මාර්ග පුල් ස්ට්‍රැටජිස්. පාරිභෝගිකයා වෙත කෙටි කාලීන පෙළඹවීමේ ක්‍රම දියත් කර පාරිභෝගිකයා භාණ්ඩය කරා අද්දවා ගැනීම අර්ථයෙන් අද්දවා ගැනීම උපාය මාර්ග කියලා ඉගෙන ගත්තොත් මේකමයි. අනික වෙළඳ ප්‍රවර්ධනය. ඒ කියන්නේ වෙළඳුන් වෙත වෙළඳුන්ගේ විකුණුම් සේවකයින් වෙත කෙටි කාලීන පෙළඹවීම ක්‍රම හඳුන්වලා දීලා ඒගොල්ලෝ ලව්ව භාණ්ඩේ වැඩිපුර අලෙවි කරන්න උත්සාහ කරනවා. වැඩිපුර අලෙවි කරගන්න ඒගොල්ලෝ ලව්ව. ඒ කියන්නේ වෙළඳුන්ට විකුණුම් සේවකයින්ට කෙටිකල් ප්‍රවර්ධන උපක්‍රම දීලා ඒගොල්ලන්ව තල්ලු කරනවා ගිහිල්ලා අපේ භාණ්ඩ පුළුවන් තරම් විකුණන්න කියලා. තල්ලු කිරීමක් හා සමානයි. ඒ නිසා අපි ඒකට කියනවා තල්ලු කිරීමේ උපාය මාර්ග. පුෂ් ස්ට්‍රැටජිස්. තල්ලු කිරීමේ උපාය මාර්ග. ඒකෙත් ප්‍රභේදයක් කතා කරා මතකද? එකක් තමයි වෙළඳුන් ප්‍රවර්ධනය අනිත් එක විකුණුම් සේවක ප්‍රවර්ධනය. විකුණුම් සේවක ප්‍රවර්ධනය. ඔහොමනේ ඉන්නේ. වෙළඳ ප්‍රවර්ධන කොටස් දෙකයි. ඒ කියන්නේ කෙලින්ම වෙළඳුන්ට වෙළඳ ආයතන හිමිකරුවන්ට ඉහළ කොමිස්, නිෂ්පාදන පංගු ලබා දීම, වාර්ෂික සාධන පැවැත්වීම වැනි ක්‍රම මගින් ඒගොල්ලන්ව පොළඹවනවා වැඩිපුර විකුණන්න. නමුත් ඒගොල්ලෝ පෙළඹුණාට සේවකයා කස්ටමර් ඇත්ත කියන්න නැත්නම් හරියන්නේ නැහැ. ඒ නිසා විකුණුම් සේවකයින්ටත් දෙනවා
කොමිස් දෙනවා. නැත්නම් ඒගොල්ලන්ගේ සේවා ඇගීමට ලක් කරනවා. කුසලතා සම්මාන පිරිනමනවා. තේරෙනවද? ඒ වගේ ඒගොල්ලොත් වාර්ෂික සාධනයට කැඳවනවා. එහෙම කරාම ඒගොල්ලොත් පෙළඹෙනවා වැඩි වැඩිම විකුණන. ඒක තමයි විකුණුම් සේවක ප්‍රවර්ධනය කියන්නේ. ඉතින් මේ අහන්නේ සාම්පල් බෙදහැරීම අයිති වෙන්නේ කොතනද? අනිත් ඒවා ප්‍රචාරණය, පෞද්ගලික අලෙවිය, මහජන සම්මත එක්කොටම නෙවෙයි. මෙතන තමයි මේක තමයි කන්සෙප්ට් එක. මොකද්ද? විකුණුම් ප්‍රවර්ධනය. විකුණුම් ප්‍රවර්ධනය. මේක තමයි කන්සෙප්ට් එක. හරිනේ? එතකොට සාම්පල් බෙදන්නේ කාටද? මූලිකවම බෙදන්නේ කාටද? පාරිභෝගිකයින්ට. එහෙනම් පාරිභෝගිකයින් සාම්පල් බෙදුවම ඒක පාවිච්චි කරා හරි තෘප්තිමත් අපි නැවත නැවත ගන්නවා. හැබැයි වෙනත් තරගකාරී නිෂ්පාදකයෙක් ඇවිල්ලා මීට වඩා හොඳ එම භාණ්ඩයමයි. එම භාණ්ඩයම මීට වඩා හොඳ තත්ත්වෙන් උසස් සාම්පල් බෙදහැරියොත් ඒක ඊට වඩා හොඳ වුණොත් අපි පරණ භාණ්ඩයේ ශනිකව මතක් කරලා අලුත් කරපු මාරු වෙනවා. ඒකයි මම කෙටි කාලීන කියලා. එහෙනම් මේ සාම්පල් බෙදහැරීමෙන් කෙටි කාලීනව මිලදී ගන්න පොළඹවන්නේ කවුද? අන්කවරෙක් නොවේ පාරිභෝගිකයා. අපි ඒකට කියනවා පාරිභෝගික ප්‍රවර්ධනය කියලා. එහෙනම් උත්තරේ මේකයි. අපි තුන් මෙහෙම නිෂ්පාදිත පංගු වෙළඳ ආයතන වෙත සපයනවා. ඒ කියන්නේ දැන් මම නිෂ්පාදකයෙක් නම් මම සබන් නිෂ්පාදනය කරනවා. පවුඩර් නිෂ්පාදනය කරනවා. සුවඳ විලවුන් නිෂ්පාදනය කරනවා. දන්තාලේප නිෂ්පාදනය කරනවා. භාණ්ඩ හතරක් මම කිව්වනේ. ඔය හතරෙන් අපි තුමු දන්තාලේප ටියුබ් දෙකක්, සුවඳ විලවුන් බෝතලයක්, සබන් කැට 10ක් වැනි නිෂ්පාදන පැක් එකක් හදලා පැක් එක දෙනවා වෙළඳ ආයතන හිමිකරුවන්. ඒක දුන්නොත් ඒකයි තිනු කොහරද? වෙළඳුන් ප්‍රවර්ධනයේටයි. වෙළඳුන් ප්‍රවර්ධනයේටයි. ඒ වගේම සේවකයින්ට නිෂ්පාදන පංගු හඳුන්වලා දීලා සේවකයින්ට ඇගීමට ලක් කරලා සහතික සම්මාන දුන්නොත් ඒකයි ති වෙන්නේ මොකද්ද? විකුණුම් සේවක ප්‍රවර්ධනයක් විදියටයි. පොදුවේ වෙළඳ ප්‍රවර්ධන විදියටයි. මතකයිනේ? රයිට්. ඒ උත්තරේ මේකේ 3. පාරිභෝගිකයට දෙන්නේ. උත්තරේ 3. එතකොට මේ ප්‍රශ්නේ හරවන්න. දැන් කන්වර්ට් කරන්න නැත්නම් ක්‍රියේට් කරන්න තවත් පැතිවලට. ඇහුවොත් එහෙම පාරිභෝගිකයින් වෙත සාම්පල් බෙදා දීම, දිනදර්ශන වැනි ත්‍යාග ලබා දීම, ඒ වගේම ආධික්‍යයන් සැපීම ආදී ක්‍රම තුලින් පාරිභෝගිකින් භාණ්ඩ මිලදී ගැනීමට පොළඹවා ගැනීම සඳහා නැත්නම් පාරිභෝගිකින් භාණ්ඩ මිලදී ගැනීමට පොළඹවා ගැනීම සඳහා අනුගමනය කරන සීල ක්‍රමවේද අද්දවා ගැනීමේ නැත්නම් ඇද ගැනීමේ උපාය මාර්ග ලෙස හඳුන්වයි. ඇද ගැනීමේ උපාය මාර්ග අයත් වන නැත්නම් ඇතුළත් වන පිළිතුර කුමක්ද? ඇහුවොත් මොකද උත්තරේ? ඇද ගැනීමේ උපාය මාර්ග ගැන කියවෙන පිළිතුර ඇහුවොත් මොකද උත්තරේ? මොකද්ද? පාරිභෝගික ප්‍රවර්ධනය. හරිනේ. පාරිභෝගිකයන්ට අපි දැන් කිව්ව ආධික්‍යයන් දෙනවා. ඒ වගේම නොමිලේ සාම්පල් දෙනවා. දීලා භාණ්ඩය කරා පාරිභෝගික අද්දව ගන්න. අනුගමනය කරන ක්‍රමවේදය තමයි ඇද ගැනීම උපාය මාර්ගය කියන්නේ. එහෙනම් ඇද ගැනීම උපාය මාර්ගය නියෝජනය කරන සංකල්පය මොකද්ද? පාරිභෝගික ප්‍රවර්ධනය. ඊළඟට වෙළඳ ආයතන වල සේවකයන්ට කොමිස් දීලා, නිෂ්පාදන පංගු දීලා, ඒගොල්ලන්ට වාර්ෂිකව කුසලතා සම්මාන පිරිනමලා වැඩි වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන්න විකුණුම් සේවකයන් පොළඹවා ගන්නවා. ඒ ක්‍රමය අයිති වෙන්නේ මොකටද? මොකද උත්තරේ? විකුණුම් සේවක ප්‍රවර්ධනය. විකුණුම් සේවක ප්‍රවර්ධනය. තේරුණාද? ඒක වෙළඳ ආයතන හිමිකරුවන්ට දුන්නොත් මොකද්ද? වෙළඳ ප්‍රවර්ධනය. වෙළඳුන් සඳහා වූ ප්‍රවෘත්ති මේ දෙකම තියෙනවා. මේ දෙකටම පොදුවේ අපි කියනවා වෙළඳ ප්‍රවර්ධනය කියලා. ඒක තමයි තල්ලු කිරීමේ උපාය මාර්ග කියන්නේ. එහෙමනම් විභාගයට උත් එහෙම තල්ලු කිරීමේ උපාය මාර්ග තුලට ඇතුළත් නොවන ප්‍රවර්ධන ක්‍රම කියලා හැවුවොත් අපි තුමු උත්තර දෙනවා කියලා 2 2 1 2 3 4 ඔහොම කියලා. එහෙනම් උත්තරේ මොකද්ද? මෙන්න මේ 4යි 5යි එකට තියෙන උත්තරය තමයි හරියන්නේ. තල්ලු කිරීමේ උපාය මාර්ග කියන ප්‍රවර්ධන ක්‍රමයට අයිති වෙන පිළිතුර ඇහුවොත් එහෙම දැන් උත්තර තියෙන අංක වලින් නම් 4 සහ 5 නේ. 4 සහ 5 තමයි මේ දෙක. මොකද විකුණුම් සේවක ප්‍රවර්ධනයයි වෙළඳුන් ප්‍රවර්ධනයයි දෙක තමයි වෙළඳ ප්‍රවර්ධනය කියන්නේ. එහෙනම් ඒ දෙකට තමයි අයිති වෙන්නේ. 4යි සහ 5. ඊළඟට පාරිභෝගිකින් වෙත කෙටි කාලීන ප්‍රවර්ධන උපක්‍රම දියත් කරමින් මිලදී ගැනීමට පාරිභෝගිකයා අද්දවා ගන්න, ආකර්ෂණය කරගන්න ප්‍රවර්ධන ක්‍රම වලට අදාළ නිවැරදි පිළිතුර ඇහුවොතින් මොකද උත්තරේ? උත්තරේ තමයි පාරිභෝගික ප්‍රවර්ධනය. එච්චරයි. ගන්න පුළුවන් පාරිභෝගික ප්‍රවර්ධනය විතරයි.
මෙහෙම තිබුණනම් මෙතන තියෙන්න පුළුවන් පාරිභෝගික ප්‍රවර්ධනය, මෙතන තියෙන්න පුළුවන් පාරිභෝගිකයෙන් නොමිලේ සාම්පල් බෙදා හැරීම. එහෙම වුණොත් ඒ දෙකම ගන්න. ඒ වගේ අපිට මේකෙන් විවිධ ප්‍රශ්න වලට කරකවන්න පුළුවන්. දැන් ප්‍රශ්න 15ක් කරානේ. කලින් පරිච්ඡේද අපි මම හිතන්නේ 10ක් හෝ 11ක් කරා, දැනුත් කරා. ඒ කලින් පරිච්ඡේද මතකයිනේ. මෑත කාලේ කරේ නේ. වැඩි ඈතක් නෑනේ. ඒකත් මෙනෙහි කරගත්තොත් මේ එකම පේපර් එකේ ප්‍රශ්න 15ක් දැන් අවසානයේ. අපිට වැරදුනේ මොකද්ද? එකක්වත් වැරදුන්නේ නෑ. 15ම හරි. තව 15යි තියෙන්නේ. ඒ 15ත් ඔහොම තමයි. එහෙනම් 30ම හරියන්න පුළුවන්ද? පුළුවන්. 30ම නිවැරදිව කරන්න බැරිද? පුළුවන්. ඒ දැන් ඉඳන් ඔබ වෙනස් වෙන්න, ධනාත්මක මානසිකත්වයට එන්න, පොසිටිව් මයින්ඩඩ් වෙන්න. මම බහුවර්ණ 30ම විශ්වාසින් හිතන්න. විශ්වාසින් හිතාගන්න මම බහුවර්ණ 30ම හරියට කරනවා. මම එකක්වත් වරද්දන්නේ නෑ කියන තැනට දැන් ඒ ශක්තිය ඔබ ආරූඪ කරගන්න, ආරෝපණය කරගන්න. ඊළඟට අපි බලමු 16 වෙනි ප්‍රශ්නේ. තාර්කික පාරිභෝගිකයෙක් භාණ්ඩයක් මිලට ගැනීමේදී සලකා බලන ප්‍රධාන සාධකය වන්නේ. තාර්කික පාරිභෝගිකයෙක් භාණ්ඩයක් මිලට ගැනීමේදී සලකා බලන ප්‍රධාන සාධකය වන්නේ. දැන් තාර්කික නොවන පාරිභෝගිකයෙක් නම් Tamanට අවශ්‍ය භාණ්ඩය දැක්කම හරි ඉල්ල හරි ගන්නවා. ඒ තරම් හිතන්නේ, තේරීමක් කරන්නේ, සැසඳීමක් කරන්නේ, කේවල් කරන්නේ අය. තාර්කික පාරිභෝගිකයා තෝරනවා, සංසන්දනය කරනවා, සසඳනවා, කේවල් කරනවා, මිල අඩු කරලා ඉල්ලනවා, බාගෙන් කරනවා. දැන් අපි සමහර පිරිමි පක්ෂ ටිකක් ලැජ්ජයි නේද බාගෙන් කරන්නේ? නෑ, ලැජ්ජ වෙන දෙයක් නෑ. පිරිමි පක්ෂයත් අතාර්කික පාරිභෝගිකයන් නිසා තමයි ඔය කේවල් කරන්නේ නැත්තේ. කාන්තාව නිතර කේවල් කරනවා, කුචු කුචු කාලේ මොනවා හරි කන්ඩෙම් කරලා කේවල් කරනවා. කාන්තාව තාර්කිකයි. ඒක අපි පිළිගන්න ඕනේ. එhmenan තාර්කික පාරිභෝගිකයෙක් භාණ්ඩයක් මිලට ගැනීමේදී සලකා බලන ප්‍රධාන සාධකය වන්නේ ගෙවන මිලට වටිනා භාණ්ඩයක් ලබා ගැනීමයි. හරි වගේ නේද ඒක? හොඳ තාර්කික පාරිභෝගිකයන් නම් බලන්නේ Taman ගෙවන මිලට තත්වෙන් බාල භාණ්ඩ ගන්න නෙවෙයිනේ. ගෙවන මිලට වටිනා භාණ්ඩ ලබා ගන්න තමයි. ඒක බොහෝ විට හරි ඇති. අඩුම මිලට ඇති භාණ්ඩ ලබා ගැනීම නෑ. ඒක වැරදි. තාර්කික පාරිභෝගිකය දන්නවා මිල අඩුම කියන්නේ ඒක පැවැත්ම කෙටි කාලීනයි. තත්වෙන් උසස් භාණ්ඩයක් නෙවෙයි බාල භාණ්ඩයක් ගන්න නැහැ. ඊට පස්සේ ඒක ගන්නෙ නෑ. ඉහළම ගුණත්වයෙන් යුත් භාණ්ඩයක් ලබා ගැනීම. ඒක හරිනේ. ඒක හරි. බලන්න කෙලින්ම ඉහළම ගුණාත්මක භාණ්ඩයක් ගන්න. ඊට පස්සේ පිළිගත් සන්නමක් සහිත භාණ්ඩ ලබා ගන්න. ඒකත් හරි. තාර්කික පාරිභෝගිකයා පිළිගැනීමට ලක් නොවූ අලුත්ම සන්නමක් සහිත භාණ්ඩ ගන්න කැමති නැහැ. ඒවට තාම අත්දැකීම් ලබන්න කල් තියෙනවා. ඒක අපි ගන්න පිළිගත් සන්නමක් සහිත භාණ්ඩ. අපි දන්නවා කලක් තිස්සේ ඒගොල්ලෝ බිස්නස් කරලා බාල භාණ්ඩ දීලා ඒගොල්ලන් කීර්තිනාම හානි කරගන්න නිසා ඒ සන්නම අපට වටිනවා. අනික හොඳ ඇසුරුමක් සහිත භාණ්ඩ මිලදී ගැනීම. ඒකත් ඉතින් භාගයට හරි 100%ක්ම කියන්න බෑනේ. ඇසුරුමටම අපි තරම් වහල්ලා මිලදී ගන්න නෑනේ. තේරුණාද? එහෙනම් උත්තර දෙකක් තියෙනවා. එකක් ගෙවන මිලට වටිනා භාණ්ඩයක් ලබා ගැනීම, අනික ඉහළම ගුණත්වයෙන් යුත් භාණ්ඩයක් ලබා ගැනීම. තප්පර 5ක් දෙන්න උත්තරේ කල්පනා කරලා බලන්න. මොකක්ද හැංගෙන්නේ මේ දෙකෙන්? ඉහළම ගුණත්වයෙන් යුත් භාණ්ඩයක් මිලදී ගන්නත් ඕන තමයි. නමුත් මෙහෙම ගැටලුවක් තියෙන මේකේ ඉහළම ගුණාත්මක භාණ්ඩයක් බව අපි පිළිගන්නවා. හැබැයි ඒක ඒ වගේම මිලත් ඉහළයි. ඉහළ මිලක් නම් අපිට සමහරට ඒක ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් Tamanට වැය කළ හැකි ආදායමක් තියෙනවනේ ක්‍රය ශක්තිය අනුව අපි ගෙවන මිලට අගනා භාණ්ඩයක් ලැබෙනවා නම් ඒ ඇති. මේක අපි හිතමු පළමු පන්තියේ භාණ්ඩයක්. භාණ්ඩයේ මිල අනුව වටිනාකම අනුව කොටස් කළොත් පළමු පන්තිය, දෙවන පන්තිය, තුන්වන පන්තිය. පළමු පන්තිය භාණ්ඩයක්. ඒක නොගත්තා. ඒක පරිභෝජනය කළේ නැහැ කියලා ප්‍රශ්නයක් අපි දෙවන පන්ති භාණ්ඩයක් ගන්න පුළුවන්. එහෙනම් අන්න ගෙවන මිලට වටිනා භාණ්ඩයක් ලබා ගැනීම කියන එක තමයි හොඳම උත්තරේ පොදුවේ ගන්න පුළුවන්. මේක උත්තරේ අපිට 100%ක් හැම දිනාටම පොදු නෑ. මේක එක්තරා පිරිසකට පමණක් පොදුයි. එහෙනම් මේක තමයි හැමෝටම පොදු උත්තරේ. එහෙනම් උත්තරේ 1. ඒක ටිකක් ගොඩක් නෙවෙයි ටිකක් හිතන්න ඕනේ සිලෙක්ට් කරනකොට. උත්තරේ 1. උත්තරේ 1. ඊළඟට අපි හිතමු මෙහෙම භාණ්ඩයක ගුණත්වය කල්පැවැත්ම මිලාදී අංගෝපාංග පිළිබඳ එතරම් අවබෝධයක් නැතුව මිලදී ගැනීමකට යාමේදී පාරිභෝගිකයන්ට පාරිභෝගික ආරක්ෂාව සාතික කර ගැනීම සඳහා වඩා හොඳම අනුගමනය කළ යුතු ක්‍රමවේදය ඇහුවොත් භාණ්ඩයේ ප්‍රයෝජන ගුණත්වය ගැන දන්නේ නැහැ.
දන්නේ නැති තත්වයක් කරද්දී ඒ භාණ්ඩ මිලදී ගන්න යනවා. එතනදී තමන්ගේ ආරක්ෂාව සාතික කරගන්න හොඳම ක්‍රියාමාර්ගය මොකක්ද? මොකක්ද හොඳම දේ? ගෙවන මිලට වටනා භාණ්ඩයක් කියන එක හිතන්න බෑනේ. අඩුම මිලට එක ගන්නවද අපෝ ගන්න නැහැ. අනිවාර්යෙන් බාලයි. ඉහළම ගුණවත් භාණ්ඩයක් ගන්නත් බෑ. ඒක ඉතා ඉහළ මිලක්. පිළිගත් සන්නමක් සහිත භාණ්ඩ ලබා ගැනීම ඒක තමයි හරිය. තේරෙනවද? ප්‍රකට සන්නම් තියෙන පිළිගත් සන්නම්. ප්‍රකට සන්නමක්වත් පිළිගත් සන්නමක් කියන්නේ දිගු කලක් තිස්සේ භාණ්ඩ සේවා සපයලා පාරිභෝගිකව පිනවල පාරිභෝගිකයන්ගේ විශ්වාසයට ගෞරවයට පාත්‍ර වෙච්ච ව්‍යාපාරයක් සහ ව්‍යාපාරික සන්නම තමයි මේ කියන්නේ. එහෙනම් ඒ සන්නමට හොඳ කීර්තිමත් සන්නම බවට පත් වෙලා තියෙනවා. ඒ සන්නම කීර්තිමත් බවට පත් වෙලා තියෙනවා. තේරුණාද? ඒ නිසා ඒ කීර්තිමත් සන්නම සහිත භාණ්ඩේ ගුණත්වය බාල කරන්න, තත්ත්වය බාල කරන්න කිසිසේත් අදාළ නිෂ්පාදකයා සූදානම් නැහැ. මොකද එහෙම වුණොත් එයාගේ කීර්ති නාමය පළුදු වෙනවා. ඒ නිසා නිතරම ඒ භාණ්ඩය, ඒ පිළිගත් සන්නම සහිත භාණ්ඩය හොඳම තත්ත්වයෙන් යවනවා. මොකද ඒ Tamanට ලැබිච්ච පිළිගැනීම කීර්ති නාමය අඩු වෙන නිසා. එහෙනම් උත්තරේ මොකද්ද? පිළිගත් සන්නමක් සහිත භාණ්ඩ ලබා ගැනීම කියන උත්තරේ තමයි එහෙමනම් සිලෙක්ට් කරන්න වෙන්නේ. ඒ වගේ අපිට විවිධ ප්‍රශ්න මේකෙන් නිර්මාණය කරන්න පුළුවන්. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. 2003 විභාග ප්‍රශ්න මේ උසස් ගුණයෙන් යුතු භාණ්ඩ නිපදවා දැරිය හැකි නැත්නම් සාධාරණ මිලකට අලෙවි කළ යුතුය යන අදහස තහවුරු කරන සංකල්පය හඳුන්වනුයේ. අලෙවි කරන සංකල්පය. මතකනේ? උසස් ගුණත්වයෙන් යුත් භාණ්ඩ නිපදවා දැරිය හැකි. ඒ කියන්නේ ගුණත්වයෙන් උසස් භාණ්ඩ හදන්න පුළුවන්. ගුණත්වයේ උසස් වගේම මිලත් උසස් කරොත් මොකද වෙන්නේ? මිලදී ගැනීම හැකියාව නැති වෙනවනේ. පාරිභෝගිකව පස්සේ වෙළඳ පොළට එන්නේ නැහැනේ, දුවනවනේ වෙළඳ පොළේ. නේද? එහෙම නොවන්න ඕනනේ. සාධාරණ මිලක් වෙන්නත් ඕනේ. එතකොට මේක කියන්නේ කොහොම හරි මේකේ මූලික හරය මොකද්ද? මිලම නෙමෙයිනේ. ගුණත්වය. ඒ කියන්නේ ගෙවන මිලට ඉතා ස්තරම් භාණ්ඩයක් ලබා දීම කියන තේමාව මොකෙන්ද එන්නේ? නිෂ්පාදිත සංකල්පයෙන්නේ. නිෂ්පාදිත සංකල්පය විතරයි කියන්නේ උසස් තත්ත්වයේ භාණ්ඩ වෙළඳ පොළට හඳුන්වා දෙනවා නම් ඉල්ලුම වැඩි කරගත හැකි බව අවධාරණය කරන එක. එහෙනම් පැහැදිලිව මොකක්ද උත්තරේ? නිෂ්පාදිත සංකල්පය. නිෂ්පාදිත සංකල්පය උත්තරේ 2. වෙළඳ පොලේ භාණ්ඩ සුලභ කළ යුතුය කියන පදනම යටතේ ක්‍රියාත්මක වන සංකල්පය හෙවුණා. වෙළඳ පොලේ භාණ්ඩ අඛණ්ඩව සුලභව තැබීමෙන් ඉල්ලුම වර්ධනය කරගත හැකි කියන අදහස හෙවුණා. ඒ සංකල්පය හෙවුණු උත්තරේ මොකද්ද? නිෂ්පාදන සංකල්පය හෙවුණු උත්තරේ නිෂ්පාදන සංකල්පයයි. ප්‍රවර්ධනය තුලින් පාරිභෝගික ආකර්ෂණය දිනාගත හැකි බවට මතය පළ කරන සංකල්පය හෙවුණා. මොකද්ද? ප්‍රවර්ධනයේ මගින් පාරිභෝගික ආකර්ෂණය දිනා ගන්න පුළුවන්. විකුණුම් වැඩි කරගන්න පුළුවන් කියන මතය ඇතුළත් වෙන්නේ මොකටද? විකුණුම් සංකල්පයට. මතකනේ? ඊළඟට පරිසර හිතකාමී බව. පරිසර හිතකාමී බව සහ සමාජ සහජීවනය කෙරෙහි අවධානය යොමු කරන අලෙවිකරණ සංකල්පය වුණා. මොකද්ද? සමාජීය අලෙවිකරණ සංකල්පය. මොකද සමාජයට හානියක් නොවන ලෙස සමාජ යහපත තහවුරු වන පරිදි තමන්ගේ අලෙවිකරණ කටයුතු දියත් කිරීමෙන් වැඩි ඉල්ලුමක් වැඩි ගනුදෙනු කරුව පිරිසක් දිනාගත හැකි බව අවධාරණය කරන්නේ සමාජීය සංකල්පය. ඊළඟට ගනුදෙනුකරුගේ අවශ්‍යතා සහ වුමනා නිවැරදිව හඳුනාගෙන නිවැරදි හඳුනා ගැනීම මූලික වගකීම. ඉලක්ක ගනුදෙනුකරුන්ගේ අවශ්‍යතා සහ වුමනා නිවැරදිව හඳුනා ගැනීම මූලික වගකීම වශයෙන් අවධාරණය කරපු සංකල්පය වුණා. මොකක්ද උත්තරේ? අලෙවිකරණ සංකල්පය. අලෙවිකරණ සංකල්පනේ කියන්නේ ඊළඟට තරඟකරුවන්ට සාපේක්ෂව ඉතා ඉහළින් ඉලක්ක ගනුදෙනුකරුවන් තෘප්තිමත් වන ලෙස ඔවුන්ගේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ යුතුයි කියන අදහස ඇතුළත් සංකල්පය හොත් ඒත් අලෙවිකරණ සංකල්පය. හරිනේ? පළමුව ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා හඳුනා ගන්න. දෙවනුව තරඟකරුවන්ට සාපේක්ෂව එම වුමනාවන් ඉහළින් තෘප්තිමත් කරන්න. එහෙම වුණොත් ලොකු ඉල්ලුමක් නැත්නම් වෙළඳ පොළ කොටසක් ගන්න පුළුවන්. මේ දෙකම කියන්නේ අලෙවිකරණ සංකල්පය මගින්. ඊළඟට ගනුදෙනුකරුගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම තුළින් ලාභ උපයා ගැනීමට ක්‍රියා කළ යුතුය. ගනුදෙනුකරුගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම තුළින් ලාභ උපයා ගැනීමට ක්‍රියා කළ යුතුය කියන
මතවාදය ඇතුළත් කරන අලවිකරණ සංකල්පය මොකක්ද උත්තරේ? ඒත් ඒකමයි. ඒත් අලවිකරණ සංකල්පයම. ඔයගේ විවිධ ප්‍රශ්න ඕකෙන් දැකද මම ප්‍රතිනිර්මාණය කළා. ඉතින් ඔය දේ කරනවා නම් ඔබනේ කරන්න ඔබ කරන්න ඕක අනිවාර්යයෙන්. කරනවා නම් ඔබට තේරෙයි අදාළ පාඩම සම්බන්ධයෙන් සැහැල්ලුවක් දැනේ. බලන්න මොකක් දවසක් දෙකක් තුනක් ගිහිල්ලා කල්පනා කරලා මොකද්ද මේ සැහැල්ලුව? අපි එහෙම කල්පනා කරනවානේ. දැන් සමහර දවස්වල අපිට තියෙනවා අද උදේ නැගිට්ටම හරි සතුටක් තියෙනවා. අද නිකන් සතුරුදායක දවසක්. සුවදායක දවසක්. කල්පනා කරා ඇයි මේ සතුට? ඇයි මේ සතුට? ඔන්න සමහර පැය ගාණක් ගිහිල්ලා හවස් වෙලා කල්පනා වෙනවා. දැන් මතක් වුණේ අදනේ අපේ නෝර්ලි නැන්දල මාමලදනේ මෙහෙන්නේ. අන්න සතුට. නැත්තම් අදනේ මතක් වුණේ අපි අද රැයට නෝර්ලි නැන්දලා ගෙදර යනවනේ. අන්න ඒ තේරෙන ඒ වගේ මේකෙදි ඔබට මතක් වේ පැය ගාණක් දින ගාණක් ගිහිල්ලා හරි පිළිතුරු මතක් වෙයි. තේරුණානේ? රයිට්. ඊළඟට අපි බලමු 18 වෙනි ප්‍රශ්නේ. විකුණුම් ප්‍රවර්ධන ක්‍රමයකි. විකුණුම් ප්‍රවර්ධන කියන්නේ මොකද්ද? සියලුම ප්‍රවර්ධන ක්‍රම අතර තියෙන කෙටි කාලීන ප්‍රවර්ධන ක්‍රම. දිගු කාලීන ප්‍රවර්ධන ක්‍රම නම් තේරෙනවා. ඒ ඔක්කොම අයින් වෙන්න ඕනේ. දිගු කාලීන ක්‍රම ටික අයින් වුණාන් පස්සේ ඉතුරු වෙන්නේ කෙටි කාල ප්‍රවර්ධන ක්‍රමයේද දෙකද ඒක ඔක්කොමයි තියෙන්නේ විකුණුම් ප්‍රවර්ධනයේටයි. ප්‍රචාරණය මොකද කියන්නේ? ප්‍රචාරණය දිගු කාලීනයි. සෑහෙන කාලයකට අපිට ප්‍රචාරණය අමතක වෙන්නේ නැහැනේ. අත්පොත් බ්‍රෝචර්ස් කියන එක මොකද කියන්නේ? ඒකත් ටිකක් දිගු කාලීන අපි කියවනවනේ කීප සැරයක්නේ. ඒකෙන් විශාල දැන්වීම් පුවරු. ඒක මොකද? ඒකත් ටිකක් දිගු කාලේ දකින්න. මේ කියන්නේ බිල්බෝඩ් ගැන මේ කියන්නේ. විශාල දැන්වීම් පුවරු කටවුට් නෙවෙයි. විශාල දැන්වීම් පුවරු කියන්නේ බිල්බෝඩ්. ඔය මග දෙපස විශාල කියන අඩි 100 150 වගේ උසට පළලට ගහලා තියෙන දැක්කද? ඒව දැම්මම ඒක ලේසියෙන් අපි ඒක අයින් කරන්නේ නැහැ. සමහරට මාස ගාණක් අවුරුද්දක් එකමාරක් දෙකක් විතර තියෙනවා. අපි හැමදාම අපි වාහනයකින් නම් බස් එකකින් යන එන සැරේට කො දකින්න. දැකලා මතක තියෙන දිගු කාලීන. විකුණුම් සේවකයන් අතර තරඟ පැවැත්වීම. මොකද කියන්නේ ඒක? විකුණුම් සේවකයන් අතර තරඟ පැවැත්වීම. ඔව්. වෙළඳුන් ළඟ වැඩ කරන විකුණුම් සේවකයන් අතර තරඟ පවත්වනවා. එක් විකුණුම් සේවකයා භාණ්ඩ විකුණන්න වැඩිපුර ලබා දීපු දායකත්වය අනුව. තේරුණාද? දැන් මගේ ආයතනයේ විකුණුම් සේවකෝ 5ක් ඉන්නවනේ. 5 දෙනාම භාණ්ඩ විකුණනවා. ඒකිනු සමහර එක්කෙනෙක් දක්ෂ වෙන්න පුළුවන්. එයා දන්නවා කස්ටමර්ස්ලට ප්‍රසන්න ලීලාවෙන් කතා කරන්න. කස්ටමර්ට ආපු ගමන් ප්‍රශ්නයක් දුනකර මොකද්ද සර් කෙරෙන්න ඕනේ. can I help you කියලා කතා කරන්න. තේරුණා? කතා කරලා එයාව සම්බන්ධ කරගන්නවා. නැත්නම් එක්කෙනෙක්ගේම සර්විස් එක දීලා ඉවරනකම්ම හිටියොත් එහෙම අරයට විනාඩි 5 10 ඉන්නකොට වැඩි එපා වෙනවනේ. දැන් එනේ නෑ සම්බන්ධ කරගන්න. එතකොට අපිට තේරෙන්නේ නෑනේ අපිව ගණන් ගත්තේ නෑ වගේ තේරෙන්නේ නෑ. දැන් පිළි අරගෙන ඉවරයි. දැන් අපේ අවශ්‍ය කාරණා අහගත්තා. අපි අපිට මොනවාරි ස්පෙයා පාර්ට් එකක් ගෙනවා කියලා මාරු කරගන්න කියලා. එහෙනම් ඒකත් දැන් දීලා තියෙන්නේ. දැන් අපිට යන්න බෑ කොහොමද? ඒක එවලට ටැක්ටික්ස් තේරෙනවද? ඒ වගේ එවැනි සේවකයන්ගෙන් අපි බඩු ගන්න කැමතියි. මොකද එයා හරි ක්වික් සර්විස් එකක් දෙන්නේ. හරි ඉක්මනින් අපිව නිදහස් කරනවා. එහෙනම් එවැනි සේවකයන් අතර තරඟ පවත්වලා වැඩිපුරම විකුණුම් ප්‍රමාණයක් කරපු සේවකයන්ට මොකද කරන්නේ? ත්‍යාග දෙනවා, සම්මාන දෙනවා. ඒකත් කෙටි කාලීන නේද? ඒකත් කෙටි කාලීන එක දිගු කාලේ නෙමෙයිනේ. ඊළඟ අවස්ථාවේදී ඊළඟ කෙනාට ඒ අවස්ථාව ලැබුණොත් එහෙම අර අමතක වෙනවා. එහෙනම් ඒකත් කෙටි කාලීනයි. එහෙනම් උත්තරේ විකුණුම් ප්‍රවර්ධන ක්‍රම කියන උත්තරේ 4. ඊට සියල්ලම කොහෙත්ම වෙන්න බෑ. හරිද? ප්‍රචාරණයේ දිගු කාල, අත්පොත් දිගු කාල, මේකත් දිගු කාල, මේක විතරක් කෙටි කල් නම් ඊට සියල්ලම ගන්න බෑනේ. මේකත් දිගු කල් එකක් ආවනේ ඊට සියල්ලම කියලා ගන්න පුළුවන්. ආයෙත් බෑනේ. විකුණුම් ප්‍රවර්ධනේ අහන්නේ විකුණුම් ප්‍රවර්ධනය. අහන්නේ විකුණුම් ප්‍රවර්ධනය. විකුණුම් ප්‍රවර්ධනය අපි දන්නවා කෙටි කාලීනයි. විකුණුම් ප්‍රවර්ධනය අපි දන්නවා කෙටි කාලීනයි. තේරුණාද? එහෙනම් උත්තරේ 4. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 19 වෙනි ප්‍රශ්නේ. පහසු භාණ්ඩයකි. මොකද්ද පහසු භාණ්ඩයක් කියන්නේ? වෙළඳ පොලේදී අවම පරිශ්‍රමයකින් මිලදී ගන්න භාණ්ඩ. අපි මිල අහන්නේ, ප්‍රයෝජන අහන්නේ, කල් පැවැත්ම අහන්නේ අපි දන්නවා. ඒ නිතර මිලදී ගන්න නිසා. සීතකරණය එච්චර පහසු ඒක ටික සීරියස් නේ. ජංගම දුරකථනය ඒකත් අපි ගොඩක් හොයලා බලන්න ගන්න, තෝරලානේ ගන්න. අත්ොරලෝසුව අනිවාර්යයෙන් තේරීමක් කරනවා. කිරිපිටි පැකට්ටුව තෝරන්නේ නැහැ නේද? පුරුදු එක ඉල්ලනෝනේ මට දෙන්න රත්ති පැකට් එකක්. මට නෙස්ටමෝල් පැකට් එකක් දෙන්න. පහසු භාණ්ඩයක් කියනවා. නේ ඒක තමයි උත්තරේ. පාවහන් යුගලත් මොකද දෙන්නේ? අපෝ තෝරනවා.
කකුලේ දාලා ඇවිදලා බලනවා, කන්නඩියෙන් බලනවා, තෝරනවා. එහෙනම් උත්තරේ 4. මේ ප්‍රශ්නය තුලින් ඔබට පුළුවන් තවත් ප්‍රශ්න නිර්මාණය කරන්න. ඒ කොහොමද? සාප්පු භාණ්ඩ. සාප්පු භාණ්ඩ ගණයට අයත් නොවන්නේ. එහෙම අහන්න පුළුවන්. මේකම අනිත් පැත්ත ගෙවුවොත්. සාප්පු භාණ්ඩ ගණයට අයත් නොවන්නේ කිව්වොත් මොකද උත්තරේ? ඒත් කිරිපිටි තමයි. ඇයි ඒක තමයි පහසු භාණ්ඩය. මේවා සාමාන්‍ය සාප්පුවල දාන්න පුළුවන් තේරීමක් කරනවා. සාප්පු භාණ්ඩ කියන්නේ අසමාන සන්නම් යටතේ සමජාතීය භාණ්ඩ කීපයක් තියෙනවා නේද පොලේ. ඒ කියන්නේ එක් නිෂ්පාදකයාට අයත් අසමාන වූ සන්නම් යටතේ භාණ්ඩ වර්ග සමාන සමජාතීය භාණ්ඩ කීපයක් තියෙනවා. එතන තේරීමක් කරලා මෙදී ගන්න භාණ්ඩ. එහෙනම් ශීතකරණ ගත්තත්, ජංගම දුරකථන ගත්තත්, අත්ඔරලොසු ගත්තත්, පාවාහන් ගත්තත් තෝරනවනේ. එහෙනම් ඒ හතර මොනවද? සාප්පු භාණ්ඩ. එහෙනම් සාප්පු භාණ්ඩ නොවන එක තමයි මොකද්ද? කිරිපිටි පැකට්ටු. පැහැදිලිනේ? ඊට පස්සේ 20 වෙනි ප්‍රශ්නය පාරිභෝගික නැඹුරුව යන සංකල්පයෙන් අදහස් කරන්නේ පාරිභෝගික නැඹුරුව කස්ටමර් ඔරියන්ටඩ් කියන එක යන සංකල්පයෙන් අදහස් කරන්නේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය වේලාවට භාණ්ඩ සැපීමයි. හරිද? පාරිභෝගික නැඹුරුව දෙකෝ ඒක නැඹුරුවක් තියෙනවනේ ගනුදෙනුකරුට අවශ්‍ය වෙලාවට දෙන්න බලනවා. එහෙනම් අපි පාරිභෝගික නැඹුරුව තමයි කටයුතු කරන්නේ. පක්ෂපාතීව. ගනුදෙනුකරුවන්ට පහසු ස්ථානයකින් භාණ්ඩ ලබා ගැනීමට සැලැස්වීම. ඔව් ඒකත් හරිනේ. දැන් ගනුදෙනුකරුවට කියනවා අපේ ළඟට ඇවිල්ලා ගන්න. අපේ ළඟට එන එක දුෂ්කරයි. අපි කියන කරන්න දෙයක් නෑ අපි ළඟට આવොත් දෙන්න. එහෙම බෑනේ. ඒ ගනුදෙනුකරු නැඹුරු නෙවෙයි. අපි සදාම නැඹුරුවක් ඒ තියෙන්නේ. එහෙනම් ගනුදෙනුකරු නැඹුරු නම් පහසු ස්ථානයකින් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වන විදියට බෙදාහැරීම දියත් කරනවා. එතකොට ඒකත් හරිනේ. මේකත් හරි. මේකත් හරි කියලා දාමුකද දැන්ට ඔහොම. මොකද වෙන්නේ බලමු. තුන්වෙනි එක. ගනුදෙනුකරුවන්ට පහසු මිලකට භාණ්ඩ ලබා ගැනීමට සැලැස්වීම. ඒකත් හරි. ඉහළ මිලක් අය කරොත් අපි දන්නවා අපේ ඉලක්ක ගනුදෙනුකරු ඔක්කොම මධ්‍යම පාන්තිකව ඉන්නේ. ඉහළ මිලක් නියම කරොත් ගන්න නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි පහසු මිලකට භාණ්ඩ ලබා ගන්න සලස්වනවා. එහෙනම් ඒකත් හරි. ඒකත් ගනුදෙනුකරු නැඹුරුව තමයි. ගනුදෙනුකරුවන්ට භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට සැලැස්වීම. ඔව් දැන් සමහර භාණ්ඩ පිළිබඳ තොරතුරු අවශ්‍ය මිලදී ගන්න පෙර ඒ තොරතුරු ලැබෙන සලස්වනවා. තේරෙනවද? එක්කෝ කැටලොග් එකක් මගින් නැත්නම් පණිවිඩ කරන මගින් ආදි වශයෙන්. ඒකත් හරි. එහෙම නැඹුරුවක් නැත්නම් එහෙම දෙන්නේ නැහැනේ. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ හැකි භාණ්ඩ සේවා සැපීමයි. ඒකත් හරියටම හරි. පහම හරිනේ. උත්තරේ පහෙන් වඩා හොඳ මේ කියන්න බෑ තප්පර පහක්. මොකද්ද හිතෙන්නේ? පහම හරි. වැඩේ ටිකක් දරුණුයි නේද? දරුණු ඇත්තටම. පහම හරිනේ. පහම හරි ගියාට මොකද වෙන්නේ? දැන් දෙක තරහා දීලා දාලා බලමු තමයි වැඩි සිලෙක්ට් කරන්න පුළුවන්. දෙක දාලා හලනවා අන්තිමට දෙකක් ඉතුරු වෙනවා. ඒ දෙක නැවත දාන්න තරහා දීලා. ඒ කියන්නේ ඇගේම් තුන් පාරක් විතර කරන්න. පාරිභෝගික නැඹුරුව. ගනුදෙනුකරුවන්ට අවශ්‍ය වෙලාවට භාණ්ඩ සැපීම හරි. අවශ්‍ය වෙලාවට සපයනවා කියන්නේ ගනුදෙනුකරුවගේ පැත්තට අපි නැඹුරු වෙලානේ. දැන් අපි හිතමු ගනුදෙනුකරුව පාන් ඉල්ලන උදේ 8න් ඉස්සෙල්ලා බලාපොරොත්තු වෙනවා. අපි පාන් දාන්නේ 9ට. එතකොට මොකද වෙන්නේ? අපි කස්ටමර් කෑ එකක් නැහැනේ. ගනුදෙනුකරු ගැන හිතලා නැහැනේ. තේරෙනවද? එහෙනම් මේකත් හරි. හැබැයි ඊළඟ ඇටලුව අවශ්‍ය වෙලාවට භාණ්ඩ සපයනවා. හැබැයි ඉහළ මිලකට. ඒක වැරදි. එතකොට ගනුදෙනුකරු නැඹුරු බොරු වෙනවා. ඒ නිසා මේක 100%ක්ම හොඳ උත්තරේ නෙවෙයි. අවශ්‍ය වෙලාවට භාණ්ඩ සපයනවා. අවශ්‍ය භාණ්ඩ වර්ගය නෙවෙයි සපයන්නේ බාල භාණ්ඩයක්. ඒත් අවුල්නේ. එහෙනම් ඒත් කස්ටමර් ඔරියන්ටඩ් නෙවෙයිනේ. අන්න ඒ නිසා මේක අපි ගන්නෙ නැහැ. ගනුදෙනුකරුවන්ට පහසු ස්ථානයකින් භාණ්ඩ ලබා ගැනීමට සැලැස්වීම එක හරි. පහසු ස්ථානයකින් මිලදී ගන්න සලස්වනවා කියන්නේ බෙදා හරිනවා කියන්නේ ගනුදෙනුකරුවා කරේ අවධානය යොමු කරලා තියෙනවා. හැබැයි ඉහළ මිලක් අය කරොත් මොකද වෙන්නේ? ඉහළ මිලක් අය කරොත් අනිවාර්යයෙන්ම ඒක අසාර්ථකයි. එහෙම නැත්නම් බාල භාණ්ඩයක් බෙදා හැරියොත් තේරෙනවද? ඒත් අසාර්ථකයි. සාධාරණ මිලක් නැතුව අසාධාරණ මිලක් අය කරොත් ඒත් අසාර්ථකයි. ඒ නිසා ඒකත් ගන්න බෑ. මොකද සීරියස්යක් මෙන් කියවෙන්නේ නැහැ කස්ටමර් ඔරියන්ටඩ් බව. ගනුදෙනුකරුවන්ට පහසු මිලකට භාණ්ඩ ලබා ගැනීම සැලැස්වීම එක හරි. ඉහළ මිලක් අය කරන්නේ නැතුව ගනුදෙනුකරුවා ගසා ගන්න නැතුව එකවර මරන්න නැතුව අපි කියන්නේ ටික ටිකනේ මරන්න ඕනේ. ඒ කියන්නේ ගනුදෙනුකරුට අපහසු මිලක් ඉහළ මිලක් දුන්නොත් එයා එතනින්ම මොකද වෙන්නේ? එයාගේ බිස්නස් නවත්තන්න පුළුවන්. එයාගේ මිලදී ගැනීම නවත්තන්න පුළුවන්. නමුත්
පහසු මිලකට දෙනවා නම් ඒ කියන්නේ ගනුදෙනු කරුවෝ ගැන හිතලා ඒක කරන්න. ඒක හරි. මේ පහසු මිලකට දෙීම හොඳයි. දුන්නට දෙන්නේ බාල භාණ්ඩයක් නම්. දෙන්නේ බාල භාණ්ඩයක් නම් මොකද වෙන්නේ? එහෙනම් පාරිභෝගික නැඹුරුව කියන එක විනාශ වෙනවා. එතකොට පහසු මිලකට දෙනවා. දෙන්නේ පාරිභෝගිකයාට ඉල්ලන වෙලාවට නෙවෙයි අනවශ්‍ය වෙලාවට. එහෙනම් ඒත් හරියන්නේ. තේරෙනවද? එහෙනම් ඒකත් අයින් කරා. ඒකත් ගනුදෙනු කරු නැඹුරු එක පැත්තක්. මේ ඔක්කොම ආංශිකයි. අනික ගනුදෙනු කරුවන්ට භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට සැලසීම. ගනුදෙනු කරුවන්ට විශේෂයෙන්ම කාර්මික භාණ්ඩ, විදුලි උපකරණ, යන්ත්‍රෝපකරණ වැනි භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබා ගන්න ඕන නම් තොරතුරු ලබා දෙන්න ඕනේ. තේරෙනවද? තොරතුරු ලබා දෙනවා කියන්නේ ගනුදෙනු කරුට නැඹුරු වෙච්ච තත්වයක්. නමුත් ඒ තොරතුරු දීලා ගනුදෙනු කරුවන්ට කිසිම අවශ්‍යතාවයක් නැති භාණ්ඩයක් දුන්නොත් අර සංකල්පෙත් බොරු වෙනවා. අපි ඒ නිසා ඒකත් අයින් කරලා දානවා. එහෙනම් ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා හා වුමනා තෘප්තිමත් කළ හැකි භාණ්ඩ සේවා සැපීම කියන එක තමයි උත්තරේ. ඇයි එහෙම කියන්නේ? එකක් අර හතර වැරදි නිසා අනිත් එක මේක අවබෝධයෙන් ගත්තොත් ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ හැකි භාණ්ඩ සේවා සැපීම. කියද්දි ඔක්කොම ටික වාසි මේකෙන් කියවන්න කෙටි ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ හැකි භාණ්ඩ සේවා සැපීම. කුවම ඔක්කොම අයිති වෙනවා. ඇයි? සහන මිලකට කියන මොකද හේතුව ගනුදෙනු කරුගේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කරන්න බෑ තත්ත්වයෙන් උසස් භාණ්ඩයක් දුන්නේ නැත්තම්. අවශ්‍ය වෙලාවට දුන්නේ නැත්තම්. අවශ්‍ය ප්‍රමාණය දුන්නේ නැත්තම්. අවශ්‍ය සාධාරණ මිලකට දුන්නේ නැත්තම්. තේරුණාද? එහෙමනම් ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ හැකි භාණ්ඩ හා සේවා සපයනවා කියන්නේ මේ උත්තර වලින් කියපු හැම දෙයක්ම කියවෙනවා. එහෙනම් ප්‍රධානම උත්තරේ මොකද්ද මේකයි. ඒක ටිකක් නෙවෙයි ගොඩක්ම හිතන්න ඕනේ. මේකට වැඩි කාලයක් අපි නාස්ති කරා වගේම ඔබත් විභාගෙදී ඊටත් වඩා වැඩි කාලයක් නාස්ති කරත් පවු නැහැ. මොකද මේ ලකුණු අත්‍යවශ්‍ය අපිට. එහෙනම් උත්තරේ 5. උත්තරේ 5. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 21 වෙනි ප්‍රශ්නය. ගැනුම්කරුවන් කඩිනමින් භාණ්ඩ මිලදී ගැනීමට පොළඹවාලීම සඳහා යොදා ගන්නා මිල ක්‍රමය හඳුන්වන්නේ. අන්න. ගැනුම්කරුවන් කඩිනමින් භාණ්ඩ මිලදී ගැනීමට පොළඹවාලීම සඳහා යොදා ගන්නා මිල ක්‍රමය. මොකද කියන්නේ? ඉක්මනින් මිලදී ගන්න. බලමුකෝ. වෙළඳ පොළ සාරේ උරා ගැනීමේ මිල ක්‍රමය. ස්කිමින් ප්‍රයිසින්. වැරදි එක. මොකද්ද මේ ස්කිමින් ප්‍රයිසින් කියන්නේ? ඉහළ මිලක්. ඒ කියන්නේ තරඟකරු තාම අඩුයි. අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලේසියෙන් විකුණන්න පුළුවන්. ටිකක් වැඩි මිලක් නියම කරනවා. වැඩි මිලක් නියම කරලා වෙළඳ පොළෙන් ගන්න පුළුවන් ඔක්කොම ලාභය අපි දැහ ගන්නවා. ඒක තමයි සාරේ උරා බීම කියන්නේ. එහෙනම් ගැනුම්කරුවන් කඩිනමින් මිලදී ගන්න පුළුවන් එකක් නෙවෙයි ඒක. ඒක ඉතින් වෙන පාත් එකක් ඒ කියන්නේ. ඒක නෙවෙයි. පාරිභෝගිකයා අවබෝධ කරගත් වටිනාකම මත මිල කිරීම. perceived value pricing කියන එක. ඒ කියන්නේ පාරිභෝගිකයා යම් යම් භාණ්ඩ වලට යම් යම් අවස්ථාවල ගෙවන්න සූදානම් මිලයන් තියෙනවා අසමාන වූ. ඒක තේරුම් අරගෙන මිල කරනවා. තේරුණාද? ඒතකොට ඒ මිල කිරීම තමයි පාරිභෝගික අවබෝධ කරගත් වටිනාකම මත මිල කිරීම කියන්නේ. එතකොට එහෙනම් ගැනුම්කරුවන් කඩනමින් භාණ්ඩ මිලදී ගන්න ඒක පොළඹවන්නේ නැහැ. ලකුණු කළ මිල ක්‍රමය මාකප් ප්‍රයිසින් කියන්නේ භාණ්ඩයේ පිරිවැයට කිසියම් ලාභ ප්‍රතිශතයක් එකතු කරලා මිල කිරීම. ඒතකොට ඒක කරයි කියලා මිලදී ගන්න පොළඹවන එකක් නෑ ඒකේ. එහෙනම් ඒකත් වැරදි. අනික ප්‍රවර්ධන මිල ක්‍රමය නමිනි. ප්‍රවර්ධන මිල ක්‍රමය. අන්න ඒක හරි නේද? ඔව්. ගැනුම්කරුවන් ඉක්මනින් මිලදී ගන්න පෙළඹෙන්නේ ප්‍රවර්ධන මිල ක්‍රමයක් කරනවා. ප්‍රොමෝෂනල් ප්‍රයිසින් එක ගන්න. ඒ කියන්නේ මොකද්ද? අර ඔඩ් ඉවන් ප්‍රයිසින් තියෙන්නේ. ඒ කියන්නේ මේ මිලක් නියම කරනවා බොහොම අඩු මිලක්. බොහොම අඩු මිලක්. මේක අනිවාර්යයෙන්ම ලෝ ප්‍රයිස් එක. අඩු මිලක් නියම කරනවා. ඒ අඩු මිල පෙන්වන්නෙම අපිව ආකර්ෂණය කරගන්න. කරගෙන ස්ථාවර වෙළඳ පොලක් අපෙන් බිහි කරගත්තට පස්සේ අවුරුද්දක් දෙකක් හරි ගිහිල්ලා මොකද කරන්නේ? නැවත මේ ප්‍රවර්ධන මිල ක්‍රමය අයින් කරනවා. දැන් ඉල්ලන වෙලා දැන් ඉල්ලනවනේ ඉල්ලුම හදාගත්තානේ. තේරෙනවද? ඉල්ලුම හැදෙනකන් තමයි මේ වගේ මේ ලෝ ප්‍රයිස් එකක් දෙන්න. මේ ප්‍රවර්ධන මිල අනිවාර්යයෙන්ම සාපේක්ෂව අඩු මිලක් වෙනවා. පැහැදිලිනේ? එහෙනම් උත්තරේ මොකක්ද? මනෝවිද්‍යාත්මක එකක් නෙවෙයි. සයිකොලොජිකල් ප්‍රයිසින් කියන එකක් නෙවෙයි. මොකද මනෝවිද්‍යාත්මක මිලයකෙත් සමහරට ඉහළ මිලක් තියෙනවා. නමුත් ප්‍රවර්ධන මිල ක්‍රමයේ කොහම එක එක පැතිලින් අපිට මේක හිතන්න පුළුවන්. මිලදී ගන්න පොළඹව ගන්න. එහෙනම් උත්තරේ මොකක්ද? 4. උත්තරේ 4. ඊළඟට ලංකාවේ නැත්තම් ඕනම රටක
වෙළඳපොළ තුල ජනප්‍රියතම භාණ්ඩාසේව මිල කිරීමේ ක්‍රමය ඇහුවොත් මොකද උත්තරේ? ජනප්‍රියතම මිල කිරීමේ ක්‍රමය ඇහුවොත් ඒ තමයි මොකද්ද? ලකුණු කළ මිල ක්‍රමය. නැත්නම් මාකප් ප්‍රයිසින් නැත්නම් කොස්ට් ප්ලස් ප්‍රයිසින් කියන එක. ලකුණු කළ මිල. තේරෙනවද? ඒක තමයි ජනප්‍රියතම ක්‍රමය. ඒකේ තේරුම නිෂ්පාදන වියදමට කිසියම් ප්‍රතිශතයක් මොකද කරන්නේ? නිෂ්පාදන පිරිවැයට කිසියම් ප්‍රතිශතයක් මොකද්ද? මොකද කියන්නේ ලාභනේ කිසියම් ලාභ ප්‍රතිශතයක් නැත්නම් කිසියම් ලාභ ආන්තිකයක් එකතු කරලා ගලපලා මිල කිරීම. ගත්තොත් ඒක මොකද්ද? ලකුණු කළ මිල. ඒක තමයි ලංකාවේ ලෝකේ ජනප්‍රියතම මිල කිරීමේ ක්‍රමය කියන්නේ. මේකටම අපි කියන මොකද්ද? මේකට අපි කියනවා පිරිවැයට. පිරිවැයට එකතු කර මිල කිරීම. හරිනේ? හරි. ඔව් දරුවෝ අපි අද පාඩම් පරිච්ඡේදයනුත් විභාග ප්‍රශ්න ගණනාවක්ම කතා කරා. අලෙවිකරණ හෙවත් අලෙවි කළමනාකරන පාඩම් ඒකට අදාළව. ඒ සියල්ල බහුවර්ණ ප්‍රශ්න අපි දැක්ක සමහර බහුවර්ණ ප්‍රශ්න සංකීර්ණයි. අපි ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ. ගැඹුරින් හිතන්න ඕනේ. තර්ක කරන්න ඕනේ. සමහර බහුවර්ණ ප්‍රශ්න සරලයි. සරල වුණාට අපිව නොමගයවන සුළුයි. අපව නොමගයවන සුළුයි. මොකද ළඟින් යන උත්තර දෙකක් දෙනවා. මේ හැම වර්ගයකින්ම අපි බේරිලා නිර්වුල් ප්‍රශ්නයට එන්න, ප්‍රශ්නේ තේරුම් ගන්න, නිර්වුල් සැසඳීම තුළින් පිළිතුරු තෝරගන්න අපි අවශ්‍ය මඟ පෙන්වීම් ලබා ගත්තා. අපි තවත් ඉදිරි පරිච්ඡේද කීපයකින්ම මේ වගේ බහුවර්ණ ප්‍රශ්නවල තියෙන ව්‍යාකූලතාවය නැති කරගන්න උත්සාහ කරමු.